ආයිබෝවන් සත්‍යා වීලොග්ස් YouTube නාලිකාවත් එක්ක අපි කරගෙන යන දාර්ශනික සාකච්ඡා මාලාවේ සුවිශේෂී සාකච්ඡාවක් අද අපි ආරම්භ කරනවා. විශේෂයෙන්ම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ පතනකන්ද ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ ස්වාමීන් වහන්සේලා දෙනම අපේ මාළඹේ ගම්මනිපුර ස්වාමීන් වහන්සේ, ඒ වගේම ඌරුගමුවේ සන්තකිති ස්වාමීන් වහන්සේ. උන්වහන්සේලා අලුත් මතයක් අරගෙන ආවා. ඔබට මතක ඇති සත්‍ය විලක්ෂ නාලිකාව හරහා. ඒ තමයි මේ සත්වයාගේ ආරම්භයක් අවසානයක් නැහැ. සත්වයා නිවනෙන් පස්සේ සත්වයා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ මේ සත්වයාගේ නිරෝධයකට නෙමෙයි දුක නිරෝධයට. පැවැත්ම නිරුද්ධ කරන්නේ නෙමෙයි දුක නැති කරන්නේ. ඉතින් මේක අලුත් මතයක්. මේක අපි කරලියට සාකච්ඡාවට ගෙනාවා. අපි මේ මතය අද ටිකක් විවෘතව ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. අපේ කල්යාණ මිත්‍ර පින්වත් චන්දකිත්ති ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම බොහොම විචාරශීලී බුද්ධියකින් හෙබි අපේ පින්වත් ඉන්දික තොටවත්ත මහත්මයා, ඒ වගේම සත්‍යා වීලෝක අපේ සුසන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්නතුන්, අපි දැන් මේ සූදානම් වෙලා තියෙන්නේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ලෞතර බුදුරජාණන් වහන්සේ සිරි සම්බුදු මුහමඩලින් වදාළ ඒ උතුම් නිර්මල ධර්මය, ඒ ධර්මයේ හැබෑම අවෘතය ලෝකෙට දායාද කිරීමේ මහානීය වූ පින්කමක් ආරම්භ කිරීමට විශේෂයෙන්ම මේ කිරීමට ප්‍රධාන අරමුණ තමයි භාගතුන් වහන්සේ වදාළ දේශනාවේ යටපත් වෙලා තියෙන සත්‍ය ධර්ම ඉස්මතු කිරීම. ඒ වගේම බොහෝමයක් දේශකයන්න් වහන්සේලා ධර්ම දේශනා කරන ආකාරයෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල ධර්මයේ අර්ථය යට ගිහිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරමු ධර්මයේ අර්ථය යට ගිහිල්ලා වෙන අර්ථයක් තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. අන්නේ වැරදි ධර්ම අර්ථකථනය කරන භික්ෂුන් වහන්සේලාගේ අපි නම් සඳහන් කරලා, ඒ නම් සඳහන් කරන්නේ ඒ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේලාත් එක්ක අපේ කිසිම පෞද්ගලික අමනාපයක් නැහැ, තරහක් නැහැ. අපි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ ඒ පින්වත් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා විශාල ශාසනික කටයුත්තක් සිද්ධ කරනවා. අපි ඒක දන්නවා, අපි ඒක දකිනවා. ඒ වගේම අපේ මේ අහිංසක උත්සාහය ධර්මී ඉස්මතු කිරීමටයි. කාටවත් පහර දෙන්න, කවුරුවක්වත් විවේචනය කරන්න නෙවෙයි, වෙන ස්ථානයක් පහත් කරලා කතා කිරීමක් නෙවෙයි. ඒ ස්වාමින් වහන්සේලා දැන හෝ නොදෙන ලෞතර දහම විකෘති වීමක් ඒ ස්වාමින් වහන්සේලා අතින් සිද්ධ වෙනවා. අපි ඒක අද ප්‍රසිද්ධියේ කතා බහ කරනවා. අපි ඒ ස්වාමින් වහන්සේලාගේ නම සඳහන් කළා කියලා අපේ පින්වත් ස්වාමින් වහන්සේලා වරදවා හිතන්න එපා. ඒ නම සඳහන් කරන්නේ මේ ධර්මයට තියෙන ආදරය ගෞරව නිසා, ධර්ම විකෘතියට කැමැති නැති නිසා, ලෞතර නිර්මල පිරිසුදු ධර්මය ඉස්මතු කර ගැනීමෙන් අදහසින් තමයි අපි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. අපේ හැමෝටම දැන් අපි කලින් වතාවන් වල මේ සාකච්ඡාව කරා මේක මේ අලුත් මතයක්. ඒ කියන්නේ මේ සත්වයා දැන් සත්වයක් පුද්ගලයෙක් නැහැ කියන එක
ඔබ වහන්සේ කියන්නේ මේ තේරවාදී බුද්ධ දේශනාවේ මුල් බුදු ඒ කියන්නේ ත්‍රිපිටකයේ මූල ග්‍රන්ථ වලට විරුද්ධයි කියලා නේද අපේ චන්දික ස්වාමීන් වහන්සේ? කියන බස් කියන්නේ සත්‍යක් පුද්ගලෙක් ඉන්නවා. ඒක බුදුහාමුදුරු දේශනා පැහැදිලි දේශනා කළ දෙයක් ඒක. ඔව්. බොහෝ සූත්‍රවල තියෙන එක. කෙලිම කියලා තියෙනවා කිසිම සූත්‍රයකින් නැහැ කියලා ඔප්පු කරන සූත්‍රයක්. ඔබ වහන්සේ නැහැ කියලා ඔප්පු කරන සූත්‍රයක් නැහැ කිව්වට අර මම කලින් කතාවකත් උපුරා දක්වපු වජිරා සූත්‍රයේ කෙලින්ම කියනවානේ ශ්‍රාවක භාෂිත දෙකයි තියෙන්නේ. දෙකම තෙරින් වහන්සේ දෙකක් තියෙන්නේ. භාවිත වහන්සේ ශ්‍රීමුකෙන් කියප එකක් නෑ. ඒක තෙරින් වහන්සේගේ එකක් වුණාට ඒක අපිට බැහැර කරන්න තිබුණා යම් ප්‍රමාණයකට හරිය. තේරි ගාතාවල තියෙනවා. මේක තියෙන සංයුත්ත නිකායේ. ඒක හරිය. විකුණි සංයුත්තේ. ඒකට ඒකේ බොහොම පැහැදිලිව කියනවා යතාහියංග සම්බාරා හෝති සද්දෝ රතෝයිති එවං සත්තේසු කන්දේසු සත්තේසු හෝති සත්තෝති සම්මුති. ඒක වහන්සේලාට සම්මුතිය කියලා වචනයක් නෑ කියලා බැහැර කරන්න පුළුවන්ද? නෑ අපි කියන්නේ හුදු සම්මුතියක් පමණයි. සෝත්‍රය සම්පූර්ණ විග්‍රහ කරලා අපි ඒක කියලා ඔප්පු කරනවා. මේ කියා දෙන්න පුළුවන්. මම මෙතන ගන්න උත්සාහ කරේ. දැන් මහා කච්චාන සනස ධර්මයේ මේ පැදී ගන්නවනේ. කියලා කියන්නේ කොහොමද? මම ධර්මයේ එලේ වගේ අනුතේ බුදුහාමුදුරනේ. ඒක නැවත අනුමත කරගන්නවා බුදුහාමුදුරන්ගේ. මේ සූත්‍ර දෙකම අනුමත කරගන්නවා. ඒ අනුමත කරගන්නවා කියන එකෙන් කියවෙන්නේ නෑ. දැන් උන්වහන්සේ කියන එක හරි. ඒක උන්වහන්සේ ශාස්ත්‍රීය ගෞරවය මත කරා නිසා රහතන් වජිරාදෙණිය රහතන් වහන්සේ නම. එතකොට මම දන්න ධර්මයේ. ඒක දෙහිම සඳහනක් තියෙනවා. හරිද? එතකොට රහතන් වහන්සේ නමකට ධර්මයේ ඔය වගේ කාරණයක් අපේ ඉන්දික මහත්තයා මම ඔකට සූත්‍ර දේශනාවෙන් හොඳ පැහැදිලි පිළිතුරක් කියන්න මට අවසර ලැබෙනවා. ඔව් දේශනාවෙන්. අපිට ඒක හරි පැහැදිලි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මංගල ධර්ම දේශනාව දේශනා කොට වදාළනේ. එහෙමයි. එතකොට ඒක අපි කවුරුත් දන්නවා ධම්සප්පවතුන් සූත්‍රය. මේ ධම්සප්පවතුන් සූත්‍රයේ කිසි අඩුවක් නැහැ. කිසි වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධ කරගත්ත දේ වචනෙන් දේශනා කරන දක්ෂයි. හරි. වචනෙන් කිව්ව දේ අනිකක් අවබෝධය අනිකක් වෙන්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව පෙන්නනවා. ඕනේ දැන් අපිට අනුගමනය කරන්න තියෙන ප්‍රතිපදාව. ඇයි? අපිට මේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන මට දුක දුරු කරගන්න. ඕන මගේ තියෙන ප්‍රශ්නේ තමයි දුක. හරි. මට දැනෙන දේ තමයි දුක. හරි. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන ඉන්දික මහත්තයා ඒතේතේ භික්කවේ උභවන්තේ මධ්‍යමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මේ අන්ත දෙකකට නොපෙමිණි තථාගත බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරනවා. මෙන්න මේ ප්‍රතිපදාව තුල තමන්ට ලැබෙන ප්‍රතිලාභ ටිකක් ගැන කියනවා. මේ බුද්ධ දේශනාවයි. මෙන්න මේ ප්‍රතිලාභ ලබන්න තමයි මේ ප්‍රතිලාභ අත්දකින්න. මේ ප්‍රතිලාභට උරුමකාරයෙක් කියන තමයි අපි මේ ප්‍රතිපදාව අනුගමනය කරන්නේ. එතකොට ඉන්දික මහත්තයා කුමද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව තුල ඔහුට ලැබෙන ප්‍රතිලාභ ටිකක් කියනවා. එතකොට මොකද්ද ලැබෙන ප්‍රතිලාභي චක්කුකරණී. ඔහු තුල උපදින දෙයක්. චක්කුකරණී. ඥානකරණී. ඒකත් ඔහුගේ අත්දැකීමක්. ඔහු තුල උපදින දෙයක්. චක්කුකරණී, ඥානකරණී, උපසමාය. සංසිඳීම ඇති වෙනවා. ඒකත් ඔහුගේ අත්දැකීමක්. ඔහු තුල උපදින දෙයක්. අභිඥාය. විශේෂ ඥානය ඇති වෙනවා. විශේෂ ඥානය ඇති වෙනවා. ඒකත් ඔහු තුල ඇති වෙන දෙයක්. ඔහුගේ අත්දැකීම. අභිඥාය. සම්බෝධාය. අවබෝධය ජීවිත අවබෝධය පිණිස පවතින මේ ප්‍රතිපදාව තුළ ලැබෙන ප්‍රතිලාභ. නිබ්බානාය. එහෙනම් ඒකත් මේ ප්‍රතිපදාව තුළ ඔහු තුල උපදින දෙයක්. ඔහුගේ අත්දැකීම. එතකොට ඉන්දික මහත්තයා මෙතෙන්දි කියනෝද දැන් අද මේ බුදුහාමුදුරුවෝ පෙන්වූ ප්‍රතිලාභයට අමතරව අපි ප්‍රතිලාභයක් මේකට ඔබ්බලා තියෙන මොකද්ද? මේ ප්‍රතිපදාව තුළ සත්පුද්ගල භාවය අහුවෙන්නේ නැහැ. මේ ප්‍රතිපදාව තුළ සත්පුද්ගල භාවය දුරු වෙනවා. ඉතින් එහෙම දෙයක් ධම්සප්පවතුන් සූත්‍රයේ මේ ප්‍රතිපදාව තුළ කියන්නේ නැහැ. මේ ප්‍රතිපදාව තුළ කියන්නේ මේ ටිකනේ. චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය. එතකොට අපිට අයිතියක් තියේද මේ ප්‍රතිපදාව තුළ අපිට අයිතියක් තියේද මේ ප්‍රතිපදාව තුළ මේ ප්‍රතිලාභ වලට අමතර දෙයක් අපිට මේකට ඔබ්බන්න. අපිට මේකෙන් එකක් අඩු කරන්නත් බෑ. අලුතෙන් එකක් ඔබ්බන්නත් බෑ. මොකද මේ ප්‍රතිපදාව දේශනා කළේ බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ මෙන්න මේ ප්‍රතිලාභ ඔහුගේ අත්දැකීමක්. ඔහු නැතිවීම මේ ප්‍රතිපදාව තුළ ප්‍රතිපදාව අනුගමනය කරන ඔහු නැත්තර නැතිවීම ලැබෙන ප්‍රතිලාභයක් නෙවෙයි. අපි හඳුනන ප්‍රශ්න දෙකක් තියෙනවා ඔකතේ මතුවෙන ප්‍රශ්න. ඒ කියන්නේ මෙහෙම ගමුකෝ දැන් ඔය වංශ කියන ප්‍රතිලාභ ටික තියෙනවානේ. ඒ ප්‍රතිලාභ අතරින් චක්කුකරණී කියන තැන ඉඳලා සම්බෝධාය කියන තැන ඉඳලා දක්වා ඔක්කොම ටික සංකතනේ. ඒක වංශ පිළිගන්න වෙනවානේ. මොකද ඒක මනස තුළ ඇති වෙන එකක් නේ. හැබැයි නිවන සංකතයක්. නිවන සංකතයක් කියන එක අභිධර්මයේ නොපිළිගත්තත් පිළිගන්න චතුමානෝ ගාතාවලත් කියනවානේ ධම්ම මේ
මොකද්ද ධම්ම අසංකත මප්පටිකුලං පිළිකුල් නැති අසංකත ධර්මයක් තියෙනවා. එතකොට ඒ අසංකත නිවනේ සෝපාදිශේෂ පරිනිර්වාණයට ඔබ වහන්සේ කියන කතාව හරි. හැබැයි කොහේ හරි තැනක තියෙනවද මේ අනුපාදිශේෂ පරිනිර්වාණය? කියන්නේ මේ සමස් කියන්නේ මුළු සිරුරම රහතන් වහන්සේ අවසන් සිරුර බුදුවරයෙක්ගේ අවසන් සිරුර නිරුද්ධ වුණාට පස්සේ ඒක අත්දැකීම බවට පත් වෙනවා කියලා තැනක් කොහේ හරි තියෙනවද? තියෙනවනේ මේ අවස්ථාවක් තියෙන සූත්‍රයේ උපකරණ තැන් තියෙන බොහෝම තැන්. ඒ කියන්නේ දැන් ඉන්දික මහත්තයා සෝපාදිශේෂ පරිනිර්වාණෙත් සම්දිට්ඨිකයි, ඕපනායිකයි, එහිපස්සිකයි, අකාලිකයි, පච්චත්තම් වේතිතබ්බෝ. අනුපාදිශේෂ පරිණාරණේ ඒක ස්වාක්කාතයි. සම්දිට්ඨිකයි. හැබැයි ඒක සම්ප්‍රායිකයි කියලා තියෙනවා. ඒක මේ උදාන පාළියේ මට සූත්‍ර මතක නැහැ. නිබ්බන්ධ දෙක සූත්‍රය. නිබ්බන්ධ තමයි සූත්‍රය. එතකොට ඒක සෝපාදිශේෂ පරිනිර්වාණෙත් ඔහුගේ අත්දැකීමක්. අනුපාදිශේෂ පරිනිර්වාණෙත් ඔහුගේ අත්දැකීමක්. මේ අත්දැකීම ලබන අත්දැකීමටපත් වෙන ඒ පිරිසිඳ දැක ගන්න ඔහුගේ නැතිවීමක් මෙතෙන්ද කියන්නේ. මේ සෝපාදිශේෂ පරිනිර්වාණය කියන්නේ බුදුවරුන්ගේ විනාශය නැතිවීම නෙවෙයි. පරිපූර්ණ දුක්ඛ නිරෝධ ස්වභාවය. පරිපූර්ණ ඒ උතුමන් වහන්සේලා පරිහරණය කරන කය ඒ උතුමන් වහන්සේලා පරිහරණය කරන කය ඒ උතුමන් වහන්සේලා ධ්‍යාන වලට සමවැදිලා බැහැර දානවා. ඒ උතුමන් වහන්සේලා ධ්‍යාන වලට සමවැදිලා බැහැර දානවා මේ කය. බුදුහාමුදුරුවෝම තමයි දේශනා කළේ පින්නත් ආනන්ද මේ කය මම නෙවෙයි. පින්නත් ආනන්ද මේ කය මගේ නෙවෙයි. පින්නත් ආනන්ද මේ කය මගේ ආත්මෙ නෙවෙයි. කය අනිකක්. බුදුහාමුදුරුවෝ අනිකක්. ඒ බුදුහාමුදුරුවෝ මෙච්චර කියලත් මේ කය බුදුහාමුදුරුවන්ගේ නෙවෙයි කියලා. ඒ ඔබ වහන්සේ මේ කියන්නේ කය මගේ නෙමෙයි කියන එකෙන් කියන්නේ මම නෑ කියලා නෙමෙයි. කය නොවන මම කෙනෙක් ඉන්නවා කියලා ඔබ වහන්සේ කියන්නේ. අනිවාර්යයෙන්ම. ඒක නෑ කයයි අනාත්ම කයයි මම නොවෙන්නේ. ඒකනේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒතකොට කය කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ කාගේද? විඳීම කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ කාගේද? සංඥාව කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ කාගේද? විඥාන කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ කාගේද? කය අනිකක් මම අනිකක්. මට මේ අවිද්‍යාවෙන් ඇහිලා තණ්හාවෙන් බැඳිලා තමයි මම මේකට බැඳිලා ඉන්නේ. මට මේකෙන් පුළුවන් විසංයුක්ත වෙන්න බුදුහාමුදුරුවෝ කලේ විසංයුක්ත වුනේ ඒක. සබ්බ ලෝකෝ විසංයුක්තෝ. එහෙනම් බුදුහාමුදුරන්ට පුදුම හැකියාවක් තියෙනවා. පුදුම හැකියාවක් තියෙනවා මේකේ වෙන් වෙලා වාසය කරන්න. ඒ නිසා අපි මේ සාකච්ඡාව කරගන්නේ අද මේ සූත්‍ර දේශනාවේ තියෙන හැබෑම අර්ථයේ විකෘති වීමක් සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මේ ධර්මයේ නියම අර්ථය ලෝකෙට දායාද කිරීමේ පරම පිවිතුරු චේතනාව තමයි අපි ළඟ තියෙන්නේ. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ කරන ආරාධනාව අපි ආරාධනා කරන භික්ෂුන් වහන්සේලාට. ඔබ වහන්සේලාට මේ ආරාධනාව ඔබ වහන්සේලා පිළිගත යුතුයි. ඒ වගේම ඔබ වහන්සේලා මේකට මග අරින්න බෑ. යම් යම් කාරණා කියලා මේකට මග අරින්න පුළුවන්. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් කළ යුත්තේ. ඒක මගේ ඇරීම නෙවෙයි. මේ ධර්ම අපි සාකච්ඡා කරමු. ධර්මයේ සාකච්ඡා කරමු. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්. ලෝකයාට දැනගන්න පුළුවන්. මොකද්ද ධර්මයේ? මොකද්ද අධර්මයේ? මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ හැබෑම අර්ථය කුමක්ද කියලා ලෝකයාට දැනගන්න පුළුවන්. දැන් ඔබ වහන්සේලා මේ කියන්නේ නිවන කියලා මේ හරි අපූර්ව අත්දැකීමක් තියෙනවා. මේ පොඩි දෙයක් මතක කරගන්න. මේ ඇත්තටම මම සාකච්ඡාවේ මූලික අරමුණේ අද ඔව් ධර්මයේ පැද්ද කිරීම නෙවෙයි මගේ අදහස උනේ. හරි එතෙන්ද මේ ප්‍රශ්න පස්සේ එනවා. මේ ප්‍රශ්නේ මේ වැදගත් නිසා එතෙන්ට වැදගත් සමහරවිට ඔබ වහන්සේ කියන්නේ මේ නිවන කියලා හරි අපූර්ව අත්දැකීමක් තියෙනවා. ඒක එක්ස්පීරියන්ස් කරන කෙනෙක් සත්වෙක් පුද්ගලෙක් ඉන්නවා. දැන් හැබැයි දැන් නමුත් දැන් අර මේ නිර්වාණ විශේෂ පොතේ කාලේ හඳුනන ලස්සන කතාවක් කියනවා. ඒක වැදගත් සමහරවිට අහන්නේ දැන් බරපතල කුෂ්ඨ රෝගයක් තියෙන කෙනෙක්ට කුෂ්ඨ රෝගේ සුව වුණාම දැනෙන සුවයක් තියෙනවානේ. ඒතර ඒක මේ අලුතෙන් ලැබෙන බෙනිෆිට් එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ එතකොට ඒ සුව වීමමයි සුවය. එතකොට ඒ වගේ එකක් නෙමෙයි කියන්නේ මේ දුක් මේ තණ්හාවට සුවේච්ච බව දැනෙනවද? සුවේච්ච බව දැනෙනවද? මේ තමයි කියන්නේ නිවන කියන්නේ දැනෙන ස්වභාවය ගැන මේ කියන්නේ. උපරිම සැපයක් දෙන. ඒ සැපය ගැන මේ බුදුන් විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ මෙතන මේ ගොඩක් කරලා තියෙන්නේ තමන්ට දැන් අද වෙලා තියෙන තමන්ට තමන් ප්‍රශ්නයක් කරගෙන. බුදුහාමුදුරු කියන්නේ තමන්ට දුක ප්‍රශ්නයක් වෙච්ච ආකාරය. මේ දුකට උත්තරේ සෙව්වේ. එහෙම. ඔව් දැන් අපි අද මුඛ්‍ය පරමාර්ථයට આવොත් එහෙම ඔබ වහන්සේලා කියන්නේ ලංකාවේ බහුතරයක් ස්වාමීන් වහන්සේලා දැන හෝ නොදැන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මුල් අර්ථයට විරුද්ධ දෙයක්. ඒ කියන්නේ
අටුවාවේ තියෙන මොකද්ද නිස්සට්ඨ නිස්සට්ඨ සුඛනෝ නිච්චීවෝ කියන එක සූත්‍ර පිටේ කොහොමද එක නෑ. හරි. හරි ඔබ වහන්සේලා කියන එක. ඒක පදනම් කරගෙන මේ වැරදි විකෘති ධර්මයක් ප්‍රචාරය කරනවා. ඒක ඔබ වහන්සේලා අභියෝගයක් ලක් කරනවා කියලා ඔබ වහන්සේ කියන්නේ. ඔව් අපි ඉදිරියේදී ඒ ස්වාමීන් වහන්සේලාගේ නම් කියනවා. ඒක කියන්නේ අපි ඉන්දික මහත්තයා ඇත්තෙන්ම කාටවත් පහරක් ගහන්න කාගේවත් චරිතයක් ඝාතනය කරන්න නෙවෙයි. මේ අපි අහිංසක උත්සාහයක් ගන්න ධර්ම ඉස්මතු කරා. අපිට දැන් පුළුවන් ඕනනම් නම් ටික කියලා හොඳයි මම ඒ නම් ටික සඳහන් කරන්න මේක. අපි මහත්තයා මට පොඩි වෙලාවක් දෙන්න. දැන් ඇත්තෙම මේ බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාවේ දේශනා කොට වදාළේ දුක කියන දේ දුක්ඛාර සත්‍යය. මේ දුක්ඛාර සත්‍යය බුදුහාමුදුරුවෝ දෙකක් කිව්ව දේ ඔහුට දුකක් වෙන්නේ ඔහුට දැනුණට පස්සේ. ඔය ඒක හරි. ඔහුට දැනුණට පස්සේ ඒක දුකක් වෙන්නේ. ලෙඩවීම දුකක් වෙන්නේ ලෙඩ වුණා කියලා දැනගත්තොත්. ඒ දැනගන්න මොහොතේ තමයි දුක තියෙන්නේ. මට මගේ වකුගඩු නරක් වෙලා කියලා මම දැනගන්න ඕනේ. ඒ දැනගන්න මොහොතේ තමයි මට ඒ දුක තියෙන්නේ. මගේ කකුලේ නියපොත්තක් අඩුයි කියමුකෝ. ඒ නියපොත්තක් අඩු බව යම් මොහොතක මම දැනගන්න ඕනේ. දැනගන්න මොහොතේ තමයි මට දුක දැනෙන්නේ. එහෙනම් දුක කියන එක තමා තුලින් තමන්ට දැනෙන දෙයක්. එතකොට මේ දුක දැනෙන්නේ බෞද්ධයන්ට විතරද? නෑ හැමෝටම දැනෙනවා. හැමෝම දුකටපත් වෙනවා. හැමෝටම දුක දැනෙනවා. එහෙනම් මේ දුක්ඛාර සත්‍ය ඒක ලෝකේ තියෙන සත්‍යයක්. දුක්ඛාර සත්‍ය. ඒක මේ පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් වෙන්නේ නැහැ. ත්‍රිසං සත්තුන්ට දුක දැනෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ සමුදය සත්‍යය. දුක්ඛ සමුදය සත්‍ය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මොන අපිට දුක එන විදිය. දුක එන ලින්ක් එක මේක. තණ්හාව. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ තණ්හාව නිසා දුක හටගන්නේ. තණ්හාවයි මූලික වෙන්නේ. තණ්හාව තමයි මේක ගැට ගහලා දෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියුනේ මේ දුක හටගන්නේ සත්පුද්ගල භාවය නිසා, ඉපදීම නිසා කියුනේ තණ්හාව නිසා. තණ්හාව නිසා දුක මේ බුද්ධ දේශනාව. ඒ තණ්හාව නිසාම නෙමෙයි මේ සත්පුද්ගල භාවය කියන මේ මමංකාරය, මමත්වයේ, සොකීය භාවය ඔක්කොම ඇති වෙන්නේ. එතකොට අපි සොකීය භාවය ඇති වෙන්නේ ඇත්තටම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ කෙරෙහි. ඒ ඇති කරනවා නැතිලා නැහැ. ඔහුට අන්නේ පහ කෙරෙහි සැකී භාවයක් ඇති වෙන්නේ. ඒකයි වැරද්ද. තණ්හාවෙන් මේක ඇති කරන්නේ. ඒක පිළිගන්නවා අපි. මේ බුදුහාම දේශනා කරේ බෞද්ධයන් දේශනා කළේ මෙන්න මේ පහ කෙරෙහි ඇති වෙන සොකීය භාවය නැති කරගන්න ආකාරය දේශනා කරේ. වෙනකම කියදිලා උත්තරේ නැති කරගත්තාගේ නැතිවම ගැන මේ කියන්නේ. මෙන්න මේ ස්වභාවය මේ පහ කෙරෙහි තියෙන සක්කාය දිට්ඨිය නැති කරගැනීමේ ක්‍රියාව පටපටේ කියදිලා. ඔය මේ ඔබ වහන්සේ පොඩි එකක් ලින්ක් කරන්න මේ ඔය අපේ මහාචාර්ය නලින් දෙසිල්ලා ඔය ශුන්‍යතාවත් එක්ක කියන එකක් තමයි මේ නැති මනස බව නැති මනසින් දැන ගැනීම තමයි නිවන කියලා. නෑ එහෙනම් බුද්ධ දේශනාවක් නේ. අපිට අවශ්‍ය එක එක අය එක එක දේවල් කියයි. දැන් මේ සාකච්ඡාවටත් කිසිම කෙනෙකුට බුද්ධ දේශනාවෙන් අපි මේ කියන කාරණේ ප්‍රතික්ෂේප කරන්න බෑ. ගොඩක් අය අපි වහන්සේලා එකම කොන්දේශනා ඒක මේ තේරවාදී සූත්‍ර පිටකයේ මුල් නිකාය හතරෙන් සහ සුත්ත නිපාතේ වෙන්න ඕනේ. ඒකෙන් කිසිම කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. සාමාන්‍යයෙන් මේ ඉතිඋත්තර පාළිය උදාන පාළිය පිළිගන්නවා. හරි. එතකොට මහත්තයා ලෞතර බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. මෙන්න මේ තණ්හාව නිසායි. මෙන්න මේ තණ්හාව තමයි දුක හටගන්න ආහාර සත්‍යය. තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට අපිට මීට වඩා සත්‍යයක් පනවන්න බෑ. ඒක ආහාර සත්‍යයක්. ඒක නිවනෙන් පස්සෙත් සත්‍යය ඉන්නවා කියන්නේ එක්තරා භව තණ්හාවක් ඉඳලා නෙවෙයි. නෑ නිවනෙන් පස්සේ ඉන්න කියන්නේ නිවන කියන්නේ අත්දැකීමක්. බෞද්ධයන් ලබාගත්ත මේ අත්දැකීම. ඒ අත්දැකීම දැන් යමෙක් ලැබුවොත් අපිට භෞතික සිත ඒ කියන්නේ අවසාන පරිණාමයටපත් වුණා කියන්නේ ඒ අත්දැකීම සදාතනිකයි ඊට පස්සේ. නෑ එහෙම කතාවක් දේශනා කරන්නේ බුදුන් දේශනා කරන ක්‍රම දෙකයි. මෙහෙම කියනවා. මෙහෙම හිටියොත් දුක සමුදය වෙන හිටියා, මෙහෙම හිටියොත් දුක නිරෝධ වෙනවා. නෑ දැන් රහතන් වහන්සේගේ පරිණාමයෙන් පස්සේ රහතන් වහන්සේගේ විඥානේ පිහිටන්නේ නෑනේ කොහෙවත්. විඥානේ තිබුණත් නැතත් අත්පතිරික්ත විඥානේ කියන්නේ කායකට විඥානේ පිහිටන තණ්හාවක් නෑනේ. ඒ කායකට බැඳෙන්නේ. තණ්හාවක් තිබුණොත් මේකට බැඳෙන්නේ. ඒ තත්ත්වය සදාතනික වෙන්න ඕනේ ඊට පස්සේ එහෙම නැත්නම්. නෑ එහෙම එකක් දේශනා සඳහන් කළා නෑ. කිසිම දේශනාවක එහෙම එකක් සඳහන් කළා නෑ. බුදුන් දේශනා කරන ක්‍රම දෙකයි. එහෙම නැත්නම් ආයෙත් තණ්හාව තියලා ආපහු මේ භව චක්‍රය පටන් ගන්න පුළුවන් නේ. අනේ ඒක තමයි හේතුද කියන්නේ. සෝතාපන්න කියන සතරපටට එන්නේ ධර්මතා කියනවා. සකදාගාමි කියන උත්තමයා එකවරේ කමලකට එන්නේ ධර්මතා. ඕක අටක ධර්මතාව සිද්ධ වෙන ක්‍රියාව. අනාගාමී උත්තමයන් සුද්ධ වශයෙන් පල්ලට එන්නේ ධර්මතා. රහතන් වහන්සේට කියන්නේ කොහොමද? කයකට බැඳෙන්නේ නැහැ. අනේ ධර්මතා. ඒක තමයි විශේෂය. ඒක බෞද්ධංශයේ විශේෂය.
එච්චරයි. ඒක අපිට ඒක ඉන්දික මහත්තයා දැන් අපිට පැහැදිලි උත්තරයක් එනවා. ධම්සප්පවතුන් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මොකද්ද දුරු කරන්න කිව්ව දුක්ඛ නිරෝධාර සත්‍ය මොකද්ද? ඇයි අපිට මේ බුද්ධ වචනේ පිළිගන්න බැරි? මේ පැහැදිලිවම කියනවා මොකද්ද මේ දුක්ඛ නිරෝධාර සත්‍ය? යෝ තස්සායව තණ්හාය. යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. චාගෝ පටිනිස්සග්ගෝ මුක්තියනාලයෝ. එහෙනම් බුදුහාමුදුරු කිව්වේ මේ සත්පුද්ගල භාවයේ දුරු කරන් ගන්නද එන අලුත් ආර සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ පනවපු ධම්සප්පවතුන් සූත්‍රය අලුත් ආර සත්‍යයක් පනවලාද? මේ බුදුහාමුදුරු කිව්වේ තණ්හාව නිරුද්ධ කරන්න කියලා. හැබැයි අද හයිලයිට් කරන්නේ සත්පුද්ගල භාවයේ දුරු කරන්න. අනවශ්‍ය දෙයක් මේකට ඔබ්බලා කට්ටියට ලියා ගන්න බැරුව දැන් පැටලෙලා ඉන්නේ. එහෙම සංස. ඔවුන්ටත් බෑ ඔප්පු කරගන්න. බුදුන්ට දේශනා කළත් නෑ. ඔව්. කියනට මේක ඔප්පු කරන්න බෑ කවුරුත්. ඔප්පු කරන්නත් බෑ. අපේ සම්ලස් දැන් අපි අර නම් ටික තුලන්නේ. ඔව්. අපි සාන මට තා පොඩි විනාඩියක් දෙන්න අපේ මහත්තයා. එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා. යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ. ඔන්න අපිට දුරු කරන්න කිව්වදී. දැන් අපි මේක දන්නේ නැත්තම් මේ දුක්ඛ නිරෝධයේ බාර දෙනව වෙන කෙනෙකුට. අපිට දුකක් ආවට පස්සේ අපි කියනවා අනේ අපි මේ දුක ගලවන්න. ඔබ වහන්සේ අපේ ගැලවුම් කරු. කියලා වෙන කෙනෙකුට නිරෝධය බාර දෙනවා. නෑ දුක හටගන්නේ Tamanට. දුක හටගන්නේ හේතුවක් Taman ළඟ. නිරෝධය තියෙන්නේ. නිරෝධය වෙන කෙනෙකුට බාර දීලා හරියන්නේ නෑ. නිරෝධයක් Taman තුලින් වෙන්න ඕන දෙයක්. එතකොට ඊට ඇති කරන දැක්ම ඇති වෙන්නේ කා තුලද? තමා තුල. එතකොට එහෙනම් දුක දැනෙන්නේ Tamanට. දුක හටගන්න හේතුවක් Taman තුල ඇති වෙන්නේ. ඒක නිරෝධය කරන්න තියෙන්නේ තමා තුලින්. මේ නිරෝධ කරන දැක්ම උපදින්නේ තමා තුල. එහෙනම් මේක අඟලක්ක බැහැට සම්බන්ධයක් නැහැ. ඒක මේ චතුරාර්ය සත්‍යයම තමා තුලින් අවබෝධ කළ යුතු එකක්. මේ තමා තුලින් අවබෝධ කරගන්න බැරි ධර්මයේ අපි වෙන කෙනෙකුට බාර දෙනවා. අපිට දුකක් ආවට පස්සේ හරි ලේසිනේ වෙන අයට කියනවා අනේ අපේ දුක ඔබ වහන්සලා අපේ දුකින් මුදවන්න. ඔබ මේ අපේ ගැලවුම් කරු. নানা ප්‍රකාර වචන කියලා කියනවා. ඒ ඇයට එහෙම දුක දුරු කරන්න බෑ. ඒ දුක හටගන්න හේතුව Taman ළඟ නෑ. දැන් අපි හිතන් ඉන්නේ ඉන්දික මහත්තයා මේ බැන්න නිසා දුකයි කියලානේ. බැන්න නිසා දුක නෙවෙයි. සද්ද තුල බැනුන්නේ නැහැ. අපිට එතන තණ්හාව සිවුන් ලෙස වැඩ කරනවා. මේ තණ්හාව සිවුන් ලෙස වැඩ කරනවා. මේ අය මට බනින්න එපා. මේ අය මට බනින්න එපා. නොබනීවා කියලා ලබන්න කැමැත්ත තියෙනවා. තණ්හාවේ දිනවා. මේ අය මට වැඩ කියන්න එපා. අපේ ගෙදරින් අය මෙසේ වේවා. මෙසේ නොවේවා කියලා ලබන්න කැමැත්ත තියෙනවා. ඒ කැමැත්ත තුමට ලබන්න බෑ. මං වැඩ කරන ආයතනයේ පිරිස මෙසේ වේවා. මෙසේ නොවේවා කියලා ලබන්න කැමැත්ත තියෙනවා. කැමැත්ත තුමට ලබන්න බෑ. ඔන්න දුක හට ගන්නවා. මාගේ ඥාතින් මෙසේ වේවා. අපේ ඥාතින් මෙසේ නොවේවා කියලා ලබන්න කැමැත්ත තියෙනවා. ඒකට ලබන්න බෑ. ඊට පස්සේ ඔහුගේ කැමැත්ත තියෙනවා ඔහුට පුළුවන් මේ අපේ දරුවෝ මෙසේ වේවා. අපේ දරුවන්ට මෙසේ ඉගෙන ගන්න ලැබේවා. මෙසේ නොවේවා. මාගේ ස්වාමියා මෙසේ වේවා. මාගේ ස්වාමියා මෙසේ නොවේවා කියලා ලබන්න මේ තණ්හාව වේදිලා තියෙනවා. අන්නේ තණ්හාව නිසා දුක හටගන්නේ. අන්නේ ලබන්න තියෙන කැමැත්ත නිසා දුක හට. බුදුහාමුදුරු දේශනා කළේ අන්නේ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ කළොත් දුක දුරු වෙනවා. ඒක අපේ පින්නත් ඉන්දික මහතර අත්දකින්න පුළුවන්. දැන් කවුරු හරි කිව්ව මෙහිම ඔන්න දැන් මට 2022 අද කීවෙනි මාසේ 3 වෙනි මාසේ 6 වෙනිදා මට උදේවරුේ දුකක් හට ගන්නවා. හරිද? ඒකවල මේ 3 වෙනි මාසේ 6 වෙනිදා උදේවරුේ දුකක් හට ගන්නවා. දැන් මම කල්පනා කරන්න ඕන මේ අද බණ කියන දේ වරද්ද මම පෙන්නන්නේ. අද බණ කියන විදිහට මම කල්පනා කරන්න ඕන මේ 2022 3 වෙනි මාසේ 6 වෙනිදා මේ හටගත් දුක මම කල්පනා කරන්න ඕන මේ ඉපදිච්ච නිසානේ දුක තියෙන්නේ. මේ 3 වෙනි මාසේ 6 වෙනිදා උදේවරුේ හටගත් දුක නැති කරන්න නම් මම ඉපදීම නැති කාලයක් බලන් ඉන්න වෙනවා. නේ? කාලයක් බලන් ඉන්න ඉපදීම නිසා නම් දුක, ඉපදීම නැත්තම් දුක නැහැ. ඒ කියන්නේ මේ මාසේ උදේවරුේ හටගත් දුක දුරු කරන්න මාස කීයක් බලන් ඉන්න වෙනවද? ඒක සම්දිත්තිකද? එහෙම දුක්ඛ නිරෝධය මොකටද? අර යුද්ධෙට නැති කඩුව කොස් කොටනද කියලා අහනවා. උනාට ඒ උදේවරුේ හටගත් දුක උදේවරුේ දුරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. උදේවරුටම යන්නේ නැහැ. ඒ ස්පර්ශයෙන් හටගත්ත දේ. ඒ ස්පර්ශ නිරෝධය නිරුද්ධ වෙනවා අත්දකින්න ඕනේ. අන්න එවෙලෙම. ඒ අත්දැකීම ලබන මන් නැති උන්නේ නැහැ.
ඒ අත්දැකීමයි මට. ඔහුට. ඒ අත්දැකීම තමයි මා තුල තියෙන්නේ. අන්නේ අත්දැකීම ලබන ඒ අත්දැකීමටපත් වෙන ඔහු නැති වෙන්නේ කලුරිය කළාට. කෙනෙක් සෝතාපන්න කෙනෙක් ඉන්නවා. මේ අත්දැකීම ලැබපු කෙනෙක් ඉන්නවා. ඔහු අපි කලුරිය කරනවා. කලුරිය කළා කියලා ඔහුගේ සෝතාපන්න ගතියේ අත්දැකීම නැති වෙනවද? ඔහු නැති වෙන්නෙත් නැහැ. ඔහුගේ සෝතාපන්න ගතිය නැති වෙන්නේ. ඔහුගේ දැක්ම නැති වෙන්නෙත් නැහැ. ඔහුගේ දැක්ම නැති වෙන්නෙත් නැහැ. ආදාහනය කළා කියලා මගපල නැති වෙනවද? ඉතින් මේක ලොකු විකෘතියක් කියලා යාන්තමක්වත් තේරෙන්නේ නැද්ද දෙයියනේ? සමායන මේ තේරෙන්නේ නැද්ද මේ ධර්මයේ විකෘතියක් තියෙනුනේ? අන්නේ විකෘතිය නිවැරදි කරන්න අපි මේ අහිංසකව ඉදිරිපත් වුණේ. අපි දන්නවා මේකට අපිට මේ ස්වාමින් වහන්සේලා নানা ප්‍රකාර දේවල් කියලා මේකේ මග අරින පණි මම දන්නවා අනිවාර්යයෙන්ම මග අරිනවා. ඒ ස්වාමා හොඳ ආකාරම දන්නවා අපේ ස්වාමින් වහන්සේ මේක සූත්‍ර දේශනාවෙන් අපි අහන ප්‍රශ්න වලට සූත්‍ර දේශනාවෙන් උත්තර දෙන්න බැරි නිසා මොකක් හරි දහං ගැටයක් ගහලා මග අරිනවා. ඒක උත්තර දෙන්න බැරිනොත් ඕක යෙදෙන්නේ නැහැ කියයි සම්මුතිය කියයි අරක කියයි පරමාර්ථය කියයි ඔයගේ නවදාල කාරණා හැබැයි සූත්‍රයකින් පෙන්වලා දෙන්න පුළුවන් ඉදිරිපත් වීමේ හැකියාවක් ඇයිද නැත්තේ? අපි බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනා කරනවා. අපි දැන් මේ නන් ටික කියනවා. අපි ඔබ වහන්සේලාට ආරාධනා කරනවා. හැබැයි අපි බලමු පතන කන්දේ හාමුදුරුවරුද මග අරින්නේ ඔබ වහන්සේලාද මග අරින්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් අපි හිතනවා අපේ පින ස්වාමින් වහන්සේලා ධර්මයේ ඉස්මතු කරන්න කැමති නම් ඔබ වහන්සේලා මේ අවස්ථාව මග අරගන්න එක නැති වෙයි. ඔබ වහන්සේලා මග අරින්නේ නැති වෙයි. බොහොම සුවඳව සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අන්නේ සුවඳව සාකච්ඡා කරන්න ධර්ම ඉස්මතු කිරීමේ පරම පිවිතුරු චේතනාව විතරයි අපේ හදවතේ තියෙන්නේ. වෙන කිසිම කෙනෙකුට පහරක් ගහන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රසිද්ධ වෙන්න කරන්නේ නෑ. එහෙම අවශ්‍ය නෑ. අපි සාකච්ඡා කරමු. කිසිම මාධ්‍යයක් නැතුව සාකච්ඡා කරන්නත් කැමති. කැමතිනම් මාධ්‍යයත් එක්ක සාකච්ඡා කරන්න කැමති. තනියෙන් සාකච්ඡා කරන්නත් කැමති. ලොකු පිරිසක් එක්ක සාකච්ඡා කරන්නත් කැමති. අපි කැමති. එහෙම අපිට ප්‍රසිද්ධිය බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙවෙයි. අපි දන්නවා මේ වෙදී අපිට නිന്ദා අපහාස ලැබෙනවා. ගැරහුම් ලැබෙනවා. ඒක අපිට අපි ඒ ගැරහුම් ලබාගෙන අපි අහිංසක උත්සාහ ගන්නේ ධර්ම ඉස්මතු කරන්න. අපි මේක මුළු හදවතින් කරන දෙයක්. අපි මුළු හදවතින්ම බුදුන් සරණ ගිය ශ්‍රාවකයන්. මුළු හදවතින්ම ධර්මයේ සරණ ගිය ශ්‍රාවකයන්. මුළු හදවතින්ම මහා සංඝරත්නයේ සරණ ගිය ශ්‍රාවකයන්. ඒ නිසා අපි මේ ආරාධනාව කරන්නේ අපිට ඔබ වහන්සේලා වර්ධවා මේකට හිතන්න එපා. අපි ඔබ වහන්සේලාගේ නම් කියලා සඳහන් කරන්නේ මේ ධර්මය බොහෝ දිනාට යහපත පිණිස හිතසුව පිණිස ධර්ම ඉස්මතු කිරීමේ අදහසයි අපේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන අරමුණ. ඒක හේතුවක් තව හේතුවක් කියනවා මේ අපි වැඩියෙන් පස්සේ නිකන් එහෙම සඳහන් නොකර වැඩියෙන් පස්සේ අපිව ගණන් ගන්නෑ. ප්‍රධාන හේතුව ඒක. හිතන්නේ අපි ධර්ම ඉගෙන ගන්නවා කියලා. මේ ප්‍රධාන හේතුව මේ අදගෙන මම ලබලා තියෙනවා. අන්න එක මගරන්ට මේ නම් සඳහන් කරන එක හේතුව. දෙවෙනි කාරණා සත්‍ය එළියට ගන්න. ඒක සාකච්ඡා කරොත් මේ සත්‍ය එළියට ගන්න පුළුවන්. ඒතරම් සත්‍ය ගන්න බෑ මේක එළියට. අපි පැහැදිලිවම පෙන්නන දෙනවා මේ කියන ක්‍රමවේද තුළ ධර්මයෙන් ඒ කියන්නේ ධර්මයට ඒ කියන්නේ භාගතුන්සේ දේශනාවට අභූතෙන් චෝදනා වීමක් වෙනවා අදහසට. අපි මේ නාට්‍ය සඳහන් කරන අවසරය සඳහන් සබ්‍රාංශය කිසිම තරහක් නැහැ. අපි මේ සාකච්ඡා කරන්න අවශ්‍ය නිසායි මේ නාට්‍ය සඳහන් කරන්නේ. කවදාවත් දවසක අපි මේක බලාපොරොත්තු වෙනවා. ප්‍රසිද්ධිය හෝ අප්‍රසිද්ධිය හෝ පෞද්ගලික හෝ මේ සාකච්ඡා පවත්වන්න. මේ අවසරය සඳහන් මම නාට්‍ය සඳහන් කරන්න. මම මේ සඳහන් කරනවා මේ විශේෂයෙන් මේ channel එකට මුලින් සාකච්ඡා කරන සම්මාසලගේ නම් ටිකක් එහෙමයි සම්බන්ධ කළම අපි මේ කියන්නේ මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක අපි කැමැති සුවඳව විවෘතව සාකච්ඡා කරන්න. නිකන් පාළු ගෙදර වළම් බිඳිනවා වගේ නෙවෙයි. හැබැයි දැන් මේක අහලා සුසන්ත මේ ඉන්දික මහත්තයා මේක අහලා මේ නිකන් තනියෙන් මාධ්‍යට ඇවිල්ලා මේ මඩ ගහන එක නෙවෙයි කරන්නේ. වහන්සලා කියන්නේ මේ ස්වාමීන් වහන්සලාගේ නරකක් නෙමෙයි. නමුත් වහන්සලා කියන වහන්සලාට අනුව උන්වහන්සලා දැන හෝ නොදැන යම් ධර්ම කෘතියක් කරනවා. ඔව්. උන්වහන්සේලා සාසනිකව සේවයක් කරන සමනසෙයි මෙන්න මේ ඔබ වහන්සේලා දකින විකෘතිය නිවැරදි කරගන්නයි ඔබ වහන්සේලා අවශ්‍යයි. එහෙම නැත්නම් ඔබ වහන්සේලා විකෘතියක් කරනවා නම් උන්වහන්සේලා පුළුවන් ඒක නිවැරදි කරන්න. නිවැරදි කරන්න. ඔව් ඒක දේශනාවෙන් නිවැරදි කරන්න අපි පස් ඔව්. විකෘත සංවාදයක් වුණත් අපි හැමෝටම අන්තිමට ඔඩියන්ස් එක කියන්නේ ප්‍රේක්ෂකයා තීරණය කරයිනේ කවුද හරි කවුද කියලා. ඔව් එතකොට ඒකෙන් ජනතාවට ප්‍රේක්ෂකයාට තේරුම් ගන්න පුළුවන්. දැන් ඇයි ඒ ස්වාමීන් වහන්සේලා අපි දන්නවා ඒ ස්වාමීන් වහන්සේලා බණ කිව්වට වැට උඩ කියන්නේ. එහෙමයි. උන්වහන්සේලා වැට උඩ කියන්නේ. ඒක ඉදිරිපත් වෙන්න බැරි. හරි අපි බලමු කවුද වැට උඩ ඉන්නේ අපිද? ඒ අයද කියලා. ඒ නිසා අපි
මේ ස්වාමීන් වහන්සේ අපි ඒකෙන් කියන්නේ ස්වාමීන් වහන්සේලාගේ මේ පහර ගැහිමක් නෙවෙයි අපි මේ කරන්නේ ධර්ම ඉස්මතු කිරීමක්. මේක ප්‍රධානයි. මේක වර්ධවා තේරුම් ගන්න එපා. අපේ පින්නන් නායක ස්වාමීන් වහන්සේලා වර්ධවා තේරුම් අරගෙන සමාහයට මේකෙදි අපි කියන දහම් කාරණේ වැරද්දක් තියෙනවා අපි සාකච්ඡා කරමු. හැබැයි මේක මුල් කරගෙන සමහර කෙනෙක් වර්ධවා තේරුම් ගත්තොත් අපිට පන්න පහර ගහයි. අපි ඒකක් දන්නවා. විවේචනය කරයි, නින්දාපාස කරයි, නාන ප්‍රකාර දේවල් කරයි. හැබැයි ඒක නෙවෙයි මේකට උත්තරේ. අපි පෙන්නන්නේ අපිට පෞද්ගලික ස්වාමීන් වහන්සේලාගේ එහෙම අපිට ගැටලුවක් නැහැ. අපි මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොන්ටම ආදර ගෞරවය තියෙනවා. අපි ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් ඇසුරු කරනවා. හැබැයි ළමයට ආදරේ කියලා ළමයේ බේර ගන්න කියලා ළමයට දෙන බෙහෙත වැරදිනා. බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් දෙනවා. හැබැයි දෙන බෙහෙත වැරදි. ඒක මොකද වෙන්නේ ළමයට? ළමයේ විනාශ වෙනවා. හැබැයි බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා බණ කියනවා. කියන ධර්මයේ අර්ථය වැරදිනා. ඒකෙන් වෙලා තියෙන ළමයට ලොකු අවඩක් වුණා කියලානේ. ඒ නිසා මේකෙදි අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ අපි හිතනවා ස්වාමීන් වහන්සේලා මග අරින එකක් නැති වෙයි. උජුපටිපන්න සුපටිපන්න උජුපටිපන්න ගුණයෙන් යුතු භික්ෂුන් වහන්සේලා වශයෙන් මේ අපි ස්වාමීන් වහන්සේලා සූත්‍ර දේශනාවෙන් පෙන්නනවා ඔබ වහන්සේලා දේශනා කරන ධර්මයේ ධර්ම විකෘතියක් ඇති බවට අපි ප්‍රසිද්ධිය දැන් කියනවා. ඒ වගේම අපි කැමැති ඕනම සාකච්ඡාවක් සිදු කරන්න සූත්‍ර දේශනාවෙන් අපි ප්‍රශ්න අහනවා. අපි දන්නවා ඒ ස්වාමීන් වහන්සේලාට සූත්‍ර දේශනාවෙන් අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. හැබැයි වටේ යයි. নানা ප්‍රකාර දේවල් කියයි. වටේ යයි. හැබැයි සූත්‍ර දේශනාවෙන් අපි සූත්‍රයෙන් ප්‍රශ්නයක් අහුවට පස්සේ සූත්‍ර දේශනාවෙන් උත්තර දෙන්න බෑ කියන කාරණේ අපි ඒක හොඳටම දන්නවා. භාග්‍යවතුන් වහන්සේගේ වචනේ උත්තර දෙන්න බෑ. උත්තර දෙන්න බෑ කියන කාරණේ අපි ඒක හොඳටම දන්නවා. ඒ නිසා අපි දන්නවා ගොඩක් ස්වාමීන් වහන්සේලා මේකට ඉදිරිපත් වෙනෝ නම් ලොකු දෙයක්. ඒ ධර්මයට කරන ගෞරවයක් අපි කැමති නෑ. ලෝතර බුදුරජාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හැබැයි මාර්ථය යටපත් වෙනකොට අපි කැමති නෑ. අන්නේ ධර්මයේ ඉස්මතු වෙනකොට කැමති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා වැරදි අර්ථයක් ඉස්මතු වෙනට අකමැත්තෙන් තමයි අපි මේ සාකච්ඡාවේදී මේ ස්වාමීන් වහන්සේලාගේ නම් ටික සඳහන් කරන්නේ. අපි අපි සානසාරට අවසරයි මේ නම සඳහන් කරන්න අවසරයි. මම අන්තිම සඳහන් කරන්න අපිට සාකච්ඡා බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධානීය ඒකමයි. මම අන්තිම සඳහන් කරන්නම් බණ්ඩාරවල වංගී ස්වාමීන් වහන්සේ. මේ නම් ටික හොඳට අහගන්න. අපි කවුරුත් මේ නම් ටික හොඳට සාවධානව අහගන්න. ඊට පස්සේ නම් ටික අහගෙන අපි තව ඉල්ලීමක් කරනවා මේක අහන මේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන ගිහි පින්නතුන් ඉන්නෝනේ. අන්නේ ගිහි පින්නතුන්ගේ වගකීමයි යුතුයකමක් තියෙනවා. ඒ ඇයට ලොකු පිනක් සාසනික ලොකු සේවයක් මේ ස්වාමීන් වහන්සේලා දැනුවත් කරන්නේ. මේ සම්බන්ධව. මේක අහන ගිහි පින්නතුන්ට ලොකු පිනක්. ලොකු සාසනික යුතුයකමක්. සාසනික සේවයක්. මෙන්න මේක හොඳට අහගෙන මේක සත්‍යය මොකක්ද කියලා දැනගන්නත් උදව්වක්. ඔව් උදව්වක් වෙනවා. අට මේක හොඳට අහගෙන මෙන්න මේ ස්වාමීන් වහන්සේලා කවුද මේ කියන නම් ටික අහගෙන මෙන්න මේ අපි පෙන්නනවා. අන්නේ ස්වාමීන් වහන්සේලා මේ පණිවිඩය කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේලා සාකච්ඡාවට පොළඹවන්න. එන්න කියන්න සාකච්ඡාවට. අවසරයි සමස. බණ්ඩාරවල වංගී ස්වාමීන් වහන්සේ රතුපස්කටිය විමුක්ති රතන ස්වාමීන් වහන්සේ පොඩි හිමිත කියන්නේ ආරණ්‍ය සේනසේ කියන්නේ ඕවිලි කන්දනේ ඕවිලි කන්ද ආරණ්‍ය සේනසනේ අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැපිලියානේ ආර්ය දේව රතන ස්වාමීන් වහන්සේ මහනුවර වජිරබුද්ධ ස්වාමීන් වහන්සේ මේතිරිගල ධම්මජීව ස්වාමීන් වහන්සේ ලබනවරුව කන්දේ කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ ඒ වගේ ලබනවරුව කන්දේ මාන් කඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේ පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ දික්කුඹුරේ සුබීත ස්වාමීන් වහන්සේ දික්කුඹුරේ සුබූති ස්වාමීන් වහන්සේ මීමුරේ ධම්මාවාස ස්වාමීන් වහන්සේ ධම්මවංශ වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ මහමෙවුනාවේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ මිනිපුර අමාව ශාන්ති වාසී තපෝවණේ රතන ස්වාමීන් වහන්සේ වලස්මුල්ලේ අබේ හිමි මීවර පලාණී සිරිධම්ම හිමි
කල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ ගල්දුවේනේ. ගල්දුව සම්බන්ධ කිරිතුලා ගලාන සෙනස. එහෙමයි. හරි. ඊට පස්සේ බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ කුකුල්පනේ සුදස්සන ස්වාමීන් වහන්සේ සුදස්සී ස්වාමීන් වහන්සේ උඩුදුම්බර කස්සප ස්වාමීන් වහන්සේ රාජගිරියේ අරිඥාන ස්වාමීන් වහන්සේ පිටුදුවේ සිරිදම්ම හිමි. සමන්ත මුල් නම සිරිදම්ම හඳුර හරි සමන්ත. මෙන්න මේ විදිහට මේ උන්වහන්සේටයි මේක අභියෝග මගේ මාන හේතුවක් තියෙනවා. මම කොහෙවත් මම දැනතර මම සත්‍යයක් පුද්ගලෙ නැති කතාවක් සමතත් සූත්‍ර දේශනාව අභිභාව කියන අවස්ථාව මම දැකලා තියෙන සමහරලාට ඒ අවස්ථාව දැකලා නිසා ඒ කියන්නේ පටිච්චසමුප්පාද විග්‍රහය මම අහලා තියෙන ආකාරය මම දෙක අඩුපාඩු දැකලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ මතයක් තමයි ඉස්මතු කරන්නේ. ගොඩක් දුරට තමන්ගේ මතයක් තමන්ගේ හිතලුවක් කියන අවස්ථා තියෙනවා. මූලික බුද්ධ දේශනාව උපුටාගෙන ඒ දේශනාවේ තියෙන කාරණේ ඉස්මතු වෙන්නේ නැහැ. ඒ කාරණා කියන්නේ නැතිවත් කියනවා. එතකොට ඒක පටලවල තියෙන. ඊළඟ එක තමයි අපි කවුරුත් බලන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වශයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අපි කවුරුත් බලන්න ඕන මහන්සි ගන්න ඕන තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ දේ බුදුහාමුදුරුවෝ කිව්වනම් දුක හටගන්නේ හේතුව තණ්හාව කියලා. අපි ඒ කාරණේ තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. දුක නිරෝධ වෙන මේ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ කළොත් දුක නිරුද්ධ වෙනවා කිව්වනම් අපි ඒ කාරණේ හයිලයිට් වෙන්න ඕන. දැන් අද හයිලයිට් වෙලා තියෙන්නේ දුක හටගන්නේ සත්පුද්ගල භාවය නිසා එක්ක ඉපදීම නිසා කියනවා. දුක්ඛ නිරෝධය අලුත් එකක් පනවන සත්පුද්ගල භාවය නැතිවීමෙන් දුක නැහැ කියලා. ඉතින් එහෙම බුද්ධ දේශනාවක් නැහැ. ඉතින් මේක හැබෑ ලෙස සූත්‍ර පිටකේ අධ්‍යයනය කරන භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි දන්න නිසා අපි මේ සිහිපත් කළේ අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා අපි දන්නවා සුපටිපන්න උජුපටිපන්න ගුණ තියෙනවා නම් මේකට ඉදිරිපත් විය යුතුයි. මේ සාකච්ඡාව කළ යුතුයි. මගහරින හේතුවක් නැහැ. මගහරින කාරණාවක් කිව්වේ නැහැ. අපි කියන්නේ මේ ධර්මයේ තියෙන වැරද්දන්නේ අපි පෙන්වන්නේ. අද මේ ධර්ම දේශනා කරන ආකාරය මේ කොන්දේසියක් කියනවානේ මේකට අභිධර්මය ගන්න බෑ. ඔය වහන්සේ කියන විදිහට. නෑ අපි මුල් සමයේ ගම මුල් සමයේ දැන් සොම්නසමක් කියනවා නම් ඒකෙත් සැලකිය යුතු කොටසක් පිළිගන්නේ නැහැ සුළු කොටසක් පිළිගන්නේ කියන්නේ. නෑ අපි සම්පූර්ණ සූත්‍රයෙන් 99%ම පිළිගන්නවා. නෑ වහන්සේ නෙමෙයි. එන කෙනා කියනවා නම් අපි වැරදි එහෙමනම් යාට පිළිගන්නේ මොකක්ද අයින් කරන එක මොකක්ද කියන්නේ කියලා කියන්න ඕන. බෙදුම් රේඛාවක් වෙනවා. අයින් කරන්න යාට හේතුවක් තියෙනවා. හේතු පෙන්නනවා මේ ටික අයින් කරනවා මේ ටික පිළිගන්නේ නැහැ කියලා. බණට කියලා Tamanගේ හිතලුවක් කියලා හරියන්නේ නැහැ. ඒ වගේම සූත්‍රය කරන්නේ සූත්‍රේ නැති දෙයක් කියනත් කටකට අයිතියන්නේ නැහැ. කිසිම කෙනෙකුට අයිතියන්නේ නැහැ. සූත්‍රය කරගෙන සූත්‍රේ නැති වචනයක් කියන අයිතියන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට අදාළ නැති දෙයක් මතු කරන්න අයිතියක් නැහැ. මොකද බෞද්ධ භාෂාවේ ධර්මයේ කට කිසිම අඩුවක් නැහැ. මොකද අඩුවක් නැති දේශනා කරලා තියෙනවා. අපි එන්නේ එතනින් තමයි මේ සාකච්ඡා කරන්නේ. එදෝ ස්වාමීන් වහන්සේ දැන් මේ අපි දැන් මේ වහන්සේලාගේ පුනපුනාම කියන්නේ සත්වයාට ආරම්භයක් අවසානයක් නෑ. හැබැයි වහන්සේලාට මේ සත්වයා කියන එක නිර්වචනයක් දැන් රාග සූත්‍රය හැටියට මට තේරෙන විදිහට සත්වයා කියන්නේ වෙන මොකද නෙවෙයි උපාදානස්කන්ධ පංචකයේම තමයි. නේ අපිට ඔකට පැහැදිලි උත්තරයක් ගන්න පුළුවන් මෙහෙම. අපිට ගොඩක් දුර යන්න ඕනේ නෑ වටේ යන්නත් ඕනේ නෑ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැන දේශනා කළේ නැද්ද? පුද්ගලයෙක් ගැන කිව්වේ නැද්ද? සත්වයෙක් ගැන කිව්වේ නැද්ද? බුද්ධ දේශනාවල නැද්ද එහෙම? මහා සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්නෙ. ඒකායනෝ අයම් භික්කවේ සත්තාන විසුද්ධිය. මේ සත්‍යයන්ගේ පිරිසුදු භාවය පිණිස බුදුහාමුදුරන්ට මේක වැරදුනාද? එන ලොකු වැරදීමක් නෙවෙලා තියෙන්නේ. අදායට තමයි හරි දේ අහුවෙලා තියෙන්නේ බුදුහාමුදුරන්ට නෙවෙයි. ඒ බුදුහාමුදුරෝ කියන සච්චිවිභංග සූත්‍රේ. සච්චිවිභංග සූත්‍රේ ලෝතුරා බුදුහාමුදුරෝ දේශනා කරනවා. සච්චිවිභංග සූත්‍රයේ කියනවා තේසං සත්තාන මෙන්න තේසං සත්තාන තම්මි සත්තනිකායේ මේ සත්‍ය ගැන කියනවා තේසං සත්තාන තම්මි සත්තනිකායේ චුති චවනතා බේදෝ අන්තරදාන මච්චු මරණ කාලකිරියා කන්දානම් බේදෝ කලේබරක්ෂනික්කේපෝ ජීවිතින්ද්‍රියස් සුපච්ඡේදෝ මේක කියන මේ මරණය කියන අපිට මීට වඩා විග්‍රහයක් පනවන జగතෙක් ඉන්නවද? බුදුහාමුදුරනේ වැරදිලද කිව්වේ? තේසං සත්තාන. ඒ සත්වයන්ගේ ඒ ස්වභාවයෙන් චුත වීමක්. ඔහු නැති උනේ නෑ. ඒ ස්වභාවයෙන් චුත වීමක් ඇද්ද? චුත වෙන ස්වභාවයක් ඇද්ද? අතුරුදන් වීමක් ඇද්ද? අත්තරීමක් ඇද්ද? ඒ ස්වභාවය අතුරුදන් වීමක්. ඒ ස්වභාවය අතුරුදන් වීම. සත්‍ය ස්වභාවය අතුරුදන් වීමක් ඇද්ද? ඔහුට ඒ ස්වභාවයෙන් අත්මිදීමක් කියලා කියන්නේ ඉවත් වීමක් කියන්නේ. ඒකෙන් කියන්නේ සත්‍යෙක් නෑ කියලා. ඉතින් පැහැදිලිම එහෙනම් මේ බුද්ධ දේශනාවේ තියෙන ඕන
බුද්ධ දේශනාවේ තියෙනවා නම් බුදුහාමුදුරුවෝ ඒ වචනේ භාවිතා කළා නම් මේ පතන කන්දේ හාමුදුරුවෝ මේ භාවිතා කරන එකද වැරදි? නේ අපිද කිව්වේ තේසන් සත්තානං කියලා කිව්ව අපිද පතන කන්දේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කර්මයේ දායාද කරගෙන ඉන්නේ සත්‍යයන් කර්මයට බැඳිලා ඉන්නේ කර්මයේ දාසය කරගෙන ඉන්නේ කියලා දේශනා කළේ බුදුහාමුදුරුවෝ. අවසන් මේ අද ගොඩක් කට්ටිය මේ තව එකක් විකෘතියක් කරනවා ධර්ම විකෘතියක්. ධර්ම කියන්නේ නොදුනත්කම නිසා සත්‍යය නැහැ කියන ඒකාන්තයක්. මේ බෞද්ධ දේශනා නොකළ දෙයක්. සත්‍යය නැහැ කියන ඒකාන්තයක්. මේ බෞද්ධ දේශනා නොකළ දෙයක් අරගෙන මේ කියන්නේ. කිසිම දේශනා නැති දෙයක් අදාළ නැති එහෙම කරන්නත් බැරි හැකියාවක් තියෙනවා. ඒක ගන්නත් අයිතියක් නැහැ. නමුත් ඔහුගේ අර්ථයක් ඉදිරිපත් කරන මේ අනවශ්‍ය දෙයක් දේශනා නොකළ දෙයක් හරියට නමුත් දැන් අර මාලින්ක බංග ඔය කිවදාව ගැහුවා. මාලින්ක පුත්ත සූත්‍රයේ කියනවානේ තථාගතෝ හොයලා. ඒක සත්‍යය මරණයෙන් පස්සේ ඒක බැරි පරිවර්තනයක් තියෙනවනේ. සත්‍යය මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද කියන එක බුදුහාමුදුරු උත්තර දෙන්නේ නැහැ. කාශ්‍යප සංයුත්තේ බුදුහාමුදුරු එක තැනක් කියන සත්‍යය මරණයෙන් මතු ඇතයි මම නොකියමි. නැතයිද නොකියමි. ඇත්තේද වැරදි මහත්මයා මෙතන මේ වැරදි පණිවිඩ දෙන්න එපා. තථාගත කියලා කියන්නේ. තථාගත. ඔහොම නෙමෙයි කියන්නේ. තථාගතයන් පරමරණා නෝති හෝති කය පරමරණා. දැන් ඔබ වහන්සේ කියන්නේ එතන බුදුහාමුදුරු ගැහුවා කියලාද? තථාගත කියලා තියෙන්නේ. තථාගත කියන්නේ. තථාගත කියලා තියෙන්නේ. තථාගත සත්‍යයටද? එන සත්‍ය කියලා දාගන්න කමන්නේ. සත්‍යය කියලා එක මම ගන්න මූලාශ්‍රය මේ රේරුකාණ චන්දිමල හඳුරන්ගේ අපිට ඒක වැඩක් නැහැ නේ. අපි ගන්නේ බෞද්ධ පරිවර්තනයේ නිවැරදි අර්ථය. හරි ඒ තථාගත කියලා කියන්නේ මාළික පුත්ත සූත්‍රයේනේ. මේ කස්සප සංයුක්ත සූත්‍රයක් කියලා මට දැක්කේ. නෑ ඉතින් තථාගත බලන්න ඕන. ඒ තියෙන්නේ තථාගතම කියන වචන තමයි. ඒ බුද්ධයන්ති පරිවර්තනයේ කෙලින්ම සත්‍ය කියලා තියෙනවා මාසෙ බලන්න. වැරදි පරිවර්තනයක්. ඒක අපි කියන්නේ. ඒක පරිවර්තන වැරදි එතන. මේ තථාගත කියන වචනෙට සත්‍යය කියලා දානවා. නෑ ඒක තථාගත කියන ඔබ වහන්සේ කියන එක වැරදි කියලා මම තර්කයක් කියනවා. ගේන තර්කය තමයි දසව්‍යාකෘත ප්‍රශ්න වල තියෙන එකක් නේ ඔය. ඒතර දසව්‍යාකෘත ප්‍රශ්න කියන්නේ මේ ಭಾರತ අපි බුදුහාමුදුරු ඉන්දියාව කියලා හිතනවා නම් ඒ ಭಾರತ සමාජයේ දාර්ශනිකයන් තිබිච්ච ප්‍රශ්න. හරි. ඒගොල්ලන්ට මේ බුදුහා සිද්ධාර්ථ ගෞතම කියන තනි පුද්ගලයාගේ මරණයන් මත ප්‍රයත්න කියලා ප්‍රශ්නයක් තියෙන විදියක් නෑ. මගේ තර්කය ඒකයි. නෑ මම හිතනවා මේ අර පරිවර්තනයේ වරදක් නෑ කියලා. ඒක මේ සත්‍යය කියලා ගන්න පුළුවන් මේ මෙතනනේ ගත්තේ සත්‍යය කියන්නේ දැන් තථාගත තත ආගත තත සබත් ඉස්තෝලට මේ පැමිණි කියන අදහස නේ තියෙන්නේ. දැන් තථාගත කියන වචනේ භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට දැන් ප්‍රශ්න වල හැම එකෙම තියෙන්නේ තථාගත පරමරණ හෝති. ඔව්. නොහෝති තථාගත පරමරණ. හෝති නොහෝති තථාගත පරමරණ. එහෙම තියෙන්නේ. තථාගතයන් ඒ කියන්නේ කයමිදී මරණයෙන් පස්සේ ඉන්නවද නැද්ද? හැබැයි මේ මරණය තථාගතයන්ට මරණය පනවන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ ප්‍රශ්නේ වැරදි. මූලික හේතුව තථාගතයන්ට මරණය පනවන්න බෑ. ඒ හින්දා ප්‍රශ්නේ වැරදි. ඒක හේතුවක් ඒක. ඊට දෙවෙනි කාරණේ මාළික පුත්තේදී අහන්නේ මෙහෙම කියනවා. මාළික පුත්ත තථාගතයන් කයමිදී මරණින් මත්තේ ඉන්නවා කිව්වත් මොන කියනවා? ජාති ඇත. ජරාව ඇත. ශෝකය ඇත. මරණය ඇත. ශෝකය ඇත. පරිවේදී ඇත. මම මෙන්න මේ කියන දුකෙන් මෙන්න මේ කියන දුකෙන් මේ වෙලාවේ නිදහසීමක් පනවනවා. මොකකින්ද? ජාති නිදහසීමත් මේ වෙලාවේ පනවනවා. ජරාවේ නිදහසීමත් මේ වෙලාවේ පනවනවා. මරණ නිදහසීමත් මේ වෙලාවේ පනවනවා. සම්දිති. මරණය නිදහසන පස්සේ මරණයක අපට කතා කරන්න පුළුවන්ද? මරණ නිදහසීම ගැන කතා කරනවනේ. තථාගතයන් කමිනි පස්සේ ඉන්නවා කිව්වත් මරණ නිදහසීමක් තියෙනවා. මරණ නිදහසීමක් තියෙනවා. තථාගතයන් මරණ මැත්තේ නැහැ කිව්වත් මරණ නිදහසීමක් තියෙනවා. හැබැයි මරණ නිදහසෙච්ච කෙනා කවදාක මරණ නිදහස නෑ. මරණ නිදහස වෙන කෙනා මරණ නිදහයක් නෑ. නිදහසලා නම් ඉන්නේ මරණ ක්‍රමයක් නෑ. මේක තමයි පෙන්වන්නේ. ඒතර නැතිවීම ගැන කතා කරලා කාටවත් කතා හිතියා නෑ. ඒතර පෙන්වන්නේ නිතරම පෙන්වන්නේ දුකින් නිදහසීමක් ගැන. දුකේ නිරෝධයක් ගැන. ඒ කියන්නේ අපි අර වෙනදා සාකච්ඡාවලදී අපි ඉස්මතු කළේ බුදුරජාණන් වහන්සේම දේශනාවේ ඉන්දික මහත්තයා කියනවා තථාගත බුදුරජාණන් වහන්සේත් හොඳට ප්‍රතිකාර කරන්න පුළුවන් දක්ෂ වෛද්‍යවරයෙක්. සල්ල වෛද්‍යවරයෙක්. මේ දක්ෂ වෛද්‍යවරයෙක් සල්ල වෛද්‍යවරයෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙකුගේ දක්ෂතාවය මොකක්ද? මේ ලෙඩේට ප්‍රතිකාර කරන්නේ. ලෙඩේට ප්‍රතිකාර කරනකොට ලෙඩාද නැත්තර නැති වෙන්න ඕන ලෙඩේද නැති වෙන්න ඕන. වෛද්‍යවරයෙක් දක්ෂ නම් කරු ප්‍රතිකාරෙත් හරිනම් ලෙඩාද නැත්තර නැති වෙන්න ඕන ලෙඩේද නැති වෙන්න ඕන. ලෙඩේ නැති වෙන්න ඕන. ලෙඩේ නැති වෙන්න ඕන. එතකොට මේ ලෙඩේට හේතුව ලෙඩාද? ලෙඩේට හේතුව ලෙඩාද? නෑනේ. ලෙඩේට හේතුවක් තියෙනවා. ඒ හේතුව අයින් කළොත් ඒ ලෙඩේ නෑ. බුදුහාමුදුරුවෝ දුක නිරුද්ධ කරන මාර්ගයේ අද කියන්නේ මේ මාර්ගය වැඩි මේ ප්‍රතිපදාව අනුගමනය කරොත් මේ ප්‍රතිපදාව අනුගමනය කරපො ඔක්කොම නැත්තර නැති වුණා. ඉවරයි. ඔන්න ඔය වගේ තැනකින් තමයි අද මේ බණ ටික ගිහලා නැවතිලා තියෙන්නේ. දුක්ඛ නිරෝධය පනවන්නේ මේ දුකට හේතුව ඉපදීම කියනවා. ඉපදීම නැත්තම් දුක නෑ කියනවා. තව සමහර අය කියනවා කල් වේල ඇතුව කියනවා කවුරුත් නෑ කියනවා. සත්‍ය පුදුලෙක් කවුරුත් නෑලු. ඒක ඉතින් පැය ගණන් බණ කියන්න ඕනේ. කල් වේල ඇතුව බණ පටන් ගත්තම එහෙම කිව්වම හරි. උත්තරය ඇවිල්ලා තියෙන අන්තිමට ඒකනේ. පැය ගණන් කියන්න ඕනේ නෑ.
පැයගණන් ඇහුවත් ඒක නම් අන්තිමට උත්තරය ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම පටන් ගන්නකොටම කියන්න තියෙන්නේ මෙතන කවුරුත් නැහැ. ඒක තමයි මේ ධර්මයේ අන්තිමට තියෙන අවබෝධය. ඒ නිසා ඒ වගේ මේ ලොකු ධර්ම විකෘතියක් දැන හෝ නොදෙන මේ ස්වාමීන් වහන්සේ මේ තව එකම තර මේ මෙතන මේ සත්පුද්ගල ප්‍රශ්න විතරක් නෙමෙයි තියෙන්නේ. තව මේ කතා කරනකොට බොහෝ ප්‍රශ්න තියෙනවා. මේක අද ලොකුට කතා කරන නිසා මේක එළියට ගත්තේ. තවත් හැංගිච්ච කාරණා ගොඩක් තියෙනවා මේ කතා කරන දේවල්. ඉතින් හැංගිච්ච කාරණා කියන්නේ උදාහරණ පටිච්චසමුප්පාද විග්‍රහ කරන ආකාරය වැරදි. පැහැදිලිවම. පටිච්චසමුප්පාද දැනට විග්‍රහ කරන ආකාරය පැහැදිලිවම වැරදි. බුදුහාඳුරන්ගේ දේශනාවට භාවිතුනාංශයේ දේශනාවට එකඟ නැහැ. මේක පැහැදිලිවම අපි ඔප්පු කරනවා. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන ආකාරය වැරදි. බෞද්ධනාංශයේ දේශනට එකක වෙන්නේ නැහැ. මම සරල දෙයක් කියන්නම්කෝ මේ තේරුම් ගන්න. අද කියනවා මෙහෙම තණ්හාව නිසා තමයි උපදින්නේ. තණ්හාව නැත්තම් උපදින්නේ නැහැ කියලා කියනවා. මේක තර්කයක්. සමන කියන්නේ ඒකනේ. එහෙමනේ කියන්නේ. තණ්හාව නිසා උපදිනවා, තණ්හාව නිසා උපදින්නේ නැහැ. ඉතින් ඒක අනිත් ප්‍රශ්නේ එහෙම මට මම එහෙම නම් කියනවා ඒක ඇත්ත නම් තණ්හාව නිසා තමයි මැරෙන්නේ. තණ්හාව නැත්තම් මැරෙන්නේ. තණ්හාව නැති කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ. ඉතින් අයි කතා දෙක කරන් දෙයක් නේද? නමුත් ඒක අපි හඳුනන දැන් ඔබ වහන්සේගේ තර්කය ඔය ඔබ වහන්සේ කියන්නේ තණ්හාව නිසා තමයි උපදින්නේ කියලා කියන කවුරුත් තණ්හාව නිසා මැරෙන්නේ කියලා කියන්නේ නැහැ කියන එකනේ. හරි. නමුත් තණ්හාව නිසා තමයි උපදින්නේ. හැබැයි මොකද්ද තණ්හාවෙන් උපාදාන ඇති වෙන්නේ? තණ්හාව නිසා තමයි ජාතිය ඇති වෙන්නේ. ජාතිය නිසා තමයි මරණය ඇති වෙන්නේ. එතන ලින්ක් වෙනවානේ. ජාතිපච්චා ජරා මරණ. පටිච්චසමුපාදේ පෙන්වා දෙන්නේ උපදින ක්‍රමවේදයක් ගැන මේ කියන්නේ. ජරා මරණයට පත් වෙන ක්‍රමවේදයක් ගැන කියා දෙන්නේ. මේ ඉන්න සත්‍යය කොහොමද ජරා මරණයට පත් වෙන්නේ කියලා. ඒකයි කියා දෙන්නේ. ඉන්න සත්‍යයන් ජරා මරණයට පත් නොවී ඉන්නේ කෙසේද? ඔය දෙක පෙන්වා දෙන්නේ. මේක නොදන්න ගොඩක් අය ධර්මයේ කියන්නේ මූලික හරය නොදත් තේරුගත නැති නිසා කියා දෙන්නේ. නැවත උපදින හැටි, නැවත නොඋපදින හැටි. බෝධිසත් දේශනා අභිභාව කියා දෙන්නේ මේ ඔක්කොම. මොකද මේ දැන් භාග්‍යවංශ කොහෙවත් මේ උපදීම බුදන් ප්‍රශ්නයක් උන්නේ නැහැ. ඒක මම වෙනවක මූලික දේ. බෝධිසත්වයෝ ගිහි ගියතරල ගියේ මොකද ප්‍රශ්න උනේ? ලෙඩෙක් දැක්කා මහල්ලෙක් දැක්කා මරමිනිය දැක්ක මේකට උත්තරාක්ෂ වගේ ගියේ මොකද හේුවේ ලෙඩෙවිට උත්තරාක්ෂ වෙ ලෙඩ නොවි ඉන්නේ කෙසේද මහලු නොවි ඉන්නේ කෙසේද නොමරි ඉන්නේ කෙසේද ඔක තමයි ගවේෂණය කරේ බුදුන්ගේ ජීවිතය ඒ කියන්නේ බෞද්ධ රස මේ සිදුහත් බෝසතාණන්ට ජීවිතේ එපා වෙලා ගියා නම් හොයනවනේ මොකද්ද නැවත නූපදින්නේ කෙසේද කියලා ජීවිතේ එපා මේ මට වැඩක් නැහැ මේ ජීවිතේ නැවත නූපදින්නේ කෙසේද නැවත ගවේෂණය කරේ කොහොමද ගවේෂණය කරේ කොහොමද ලෙඩ නොවි ඉන්නේ කොහොමද ජරාවටපත් නොවි ඉන්නේ කොහොමද නොමරි ඉන්නේ එහෙනම් මේ කියන්නේ ජීවිතේ එපා වීමක්ද නෑ මෙතන එහෙම එකක් කියෙන්නේ නෑ මේ බුදු මේක තමයි බෞද්ධ ධර්මයේ ගවේෂණය සෙත සොයාගත්තේ මොකද්ද ලෙඩ නොවි ඉන්න ක්‍රමයක් මහල නොවි ඉන්න ක්‍රමයක් නොමරි ඉන්න ක්‍රමයක් ඒතර මේකෙන් කියන්නේ නැති මගෙන් කොහොමද කියෙන්නේ නෑනේ මේක තමයි මුළු බුදු ධර්මයේ තුලම තියෙන මෙච්චරයි වෙන මොකුත් නෑ මූලික ඉලක්කය මොකද්ද දුක නැතුව ඉන්නේ කෙසේද සත්‍යයයි දුකට යට වෙන්නේ දුක නැතුව ඉන්නේ කෙසේද බුදුහාමුදුරුවෝ බෞද්ධ ධර්ම පරිවර්තන කරලා කියා දුන්නේ මෙහෙමයි දුක නැතුව ඉන්න ආකාරය සිටි හැකි ආකාරය එච්චරයි වෙන මොකුත් නැහැ මේ ධර්මයේ මූලික ඉලක්කය එච්චරමයි කොහොමද නැතිවම ගැන කියවෙන්නේ නැහැ ඒක තවත් ඉදිකින් කිව්වොත් අපේ ඉන්දික මහත්තයා අද ගොඩක් දුරට වෙලා තියෙන්නේ මේ ගොඩක් අය හිතන් ඉන්නවා මේ මරුණ කියන්නේ නැති වුණා ඉපදුනා කියන අලුතින් පටන් ගත්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජාතිය කියන්නේ තමන් තුළ සමුදේ වෙන දුකක් තමන් තුළ පත් වෙන අනිත්‍යතාවයක් ජරාව කියන්නේ තමන් තුළ සමුදේ වෙන දුකක් මරණය කියන්නේ තමන් තුළ සමුදේ වෙන දුකක් ඒක මරුණ කියන්නේ නැති වුණා නෙවෙයි ඉපදුනා කියන අලුතෙන් පටන් ගත්ත නෙවෙයි ජාතිය කියන එකත් මන් තුළ සිද්ධෙන අනිත්‍යතාවයක් ඒ සත්‍ය හැමදාම ඉන්නකොට ඔහුන්ට ලැබෙන අත්දැකීම ඒ අත්දැකීම අනුව ඒ සත්‍ය වෙනස් වෙනවා පරිවර්තන වෙනවා ඒක තමයි ගැටලුව සත්‍ය හැමදාම ඉන්නවා ඔවුන්ට ලැබෙන අත්දැකීම් තමයි ජාති ජරා මරණ ව්‍යාධි කියන ඒවා ඒ අත්දැකීම් අනුව ඔවුන් පරිවර්තන වෙනවා මේක තමයි ගැටලුව බුදුහාමුදුරුවෝ සොයාගත්ත මෙන්න මේ අත්දැකීම් ලැබෙද්දී ඒ අනුව පරිවර්තන නොවි ඉන්නේ කෙසේද නිවන කියන්නේ එච්චරයි නිවන කියන්නේ මෙන්න මේ අත්දැකීම් ලැබෙද්දී ඒ අනුව පරිවර්තන නොවි ඉන්න ක්‍රමවේදය අනිතන දුකක් නැහැ ඔක තමයි අසංකත ධාතුවේ ස්වභාවය අසංකතය කියන්නේ ධාතුවට ස්පර්ශ වෙන දෙයක් අසංකතය කියන්නේ උට ස්පර්ශ වෙන ස්වභාවයක් මිසක් වෙන එකක් නෙමෙයි අසංකතේ උට ස්පර්ශ වෙන දෙයක් කියන එක දැන් ඔබ වහන්සේ මුලින් කිව්වා ධාතු දෙකක් තියෙනවා ධාතු දෙකක් සංකත ධාතුව අසංකත ධාතුව නෑ හරි ඒක නෙමෙයි ප්‍රශ්නේ ඔබ වහන්සේ මුලින්ම කිව්වා සූත්‍රයක් අරගෙන ඒක තමන්ගේ මත කියන එක වැරදි කියලා හරි අසංකත ස්පර්ශ වෙන ධාතුවක් කියලා කොහෙද දැනක් ස්පර්ශ වෙන ධාතුවක් කියලා කොහෙද තියෙනවද මේවනේ බෞද්ධ කියන ධාතු දෙකක් තියෙනවා මේව කියනවා සමාවෙන්න ඒක තැනක සඳහන් වෙනවා සංකතයක ලක්ෂණ තුනක් කියනවා එහෙමයි එතකොට ඒ සංකතයක ලක්ෂණ උපාදෝපඤ්ඤායිති වයෝපඤ්ඤායිති තත අඤ්ඤතතම් පඤ්ඤායිති මේකත් සම්දිට්ඨිකයි මේකත් ඕන තමන්ට අත්දකින්න පුළුවන් දෙයක් සංකත ස්වභාවයත් සම්දිට්ඨිකයි ඒ සම්දිට්ඨිකයි අකාලිකයි එහිපස්සිකයි උපනායකයි පච්චත්තම විදිහට මේ ගුණ ටිකට සංකතය අත්දකින්න පුළුවන් රූපේ සංකතන රූපෙත් දකින්න පුළුවන් උපාදෝපඤ්ඤායිති වයෝපඤ්ඤායිති තත අඤ්ඤතතම් පඤ්ඤායිති එතකොට ඒ සංකත ස්වභාවෙත්
තමා තුලින් අත්දකින්න පුළුවන්. අසංකත ස්වභාවය අත්දකින්න බැරිද? අසංකත ස්වභාවය හැමෝම දැන් අර උදාන පාළි සත්‍ය මොකද සූත්‍ර භාෂ මම නිබ්බාන දෙක. ඔව් ඒ සූත්‍රයේදී කෙලින්ම කියනවනේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව සම්ප්‍රායිකයි කියලා. විතර මොෂෙන් නෑ එතකොට අසංකත ස්වභාවයනේ බුදුහාමුදුරු නිවන. නිවනේ ගති ලක්ෂණ ටිකක් දේශනා. ඒතං සන්තං. එහෙමයි. ඒතං පනීතං. යදිදං සබ්බ සංකාර සමතෝ. ඉතින් මේක දැනෙන්නේ නැද්ද දැනගන්න බැරිද? අද්දෙකම නෙවෙයි. ඒ දැනෙන්නේ සෝපාදිශේෂ නිර්වාණයනේ. අසංකත නිවන කියන අසංකත නෙවෙයිද? නිවන අසංකතයි. හරි. ඒ අසංකත නිවනේ ප්‍රභේද දෙකක්. හට ගැනීම අසංකතයේ මොකක්ද ලක්ෂණේ? හට ගැනීමක් පේන්නේ නැහැ. හරි. වෙනසීම පේන්නේ නැහැ. පැවැත්ම වෙනසීම පේන්නේ නැහැ. මේක බුදුහාම භාවිතවන අනුමානෙද කිව්ව අත්දැකීමෙන්ද? නෑ ඒක අත්දැකීම. ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඉතින් අත්දැකීමෙන් ලැබුණ නැද්ද? දැනුන්නේ නැද්ද? ඉතින් ඔය ප්‍රශ්නේ ආපු උත්තර කිව්වරයි නිතරම. එනේ යම් තැනක හට ගැනීමක් තියෙනවා. වෙනස් වීමක් තියෙනවා එතන නිවන නැහැ. සංකතයේ තියෙන ගති ලක්ෂණ අසංකතේ නේ. අසංකතයේ තියෙන ගති ලක්ෂණ සංකතේ. සෝපාදිශේෂ නිර්වාණය ඔක හරි. හැබැයි අනුපාදිශේෂ නිර්වාණය බුදුහාමුදුරුවෝ ප්‍රත්‍ය මම කලිමතක අපි ඔය කතා කරනවා. දැන් බුදු ඇසින් දැකලා කිව්ව මිසක් ඒක ප්‍රත්‍යක්ෂ කරලා කිව්වා කියන පිළිගන්න පුළුවන්. භාග්‍යවතුන් ධර්ම දේශනා කරේ අනිතයි තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයට බැරි ප්‍රමාණයද? තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයට ඒක නේද? ඒකම තමයි. අනුපාදිශේෂ පරිනිර්වාණය අත්දකින්න බෑනේ බුදුරේට. මොකද මම එහෙම කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා ඒක සම්ප්‍රායිකයි කියලා. කියන එක බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ සෝපාදිශේෂ පරිනිර්වාණය. ඔව්. අපි කියන සෝපාදිශේෂ පරිණ කොටසක් දුක නැති වෙනවා. ඊටු කොටස දුර වෙන්නේ අනුපාදිශේෂ. නෑ මම කියන්නේ ඒක නෙමෙයි. මම කියන්නේ දැන් ඔබ වහන්සේලා අසංකත ධාතුව ස්පර්ශ කරන්න පුළුවන් කියලා ඔබ වහන්සේ කිව්වා. ඒක කොටසකට හරි සෝපාදිශේෂ නිර්වාණය කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු තැන ඉඳලා පරිනිර්වාණයට පත් වෙනකන් ඒ කතාව හරි. හැබැයි බුදුරජාණන් වහන්සේම තමයි කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණය සම්ප්‍රායිකයි කියලා. ඒක නිත්‍ය ධම්මෝෂෙන් ඒක කොහොමද බුදුරේ කද්ද? මේක පිළිගන්නවද? දන්තෝ සබක දමතයි ධම්මං දේශේති. ඔව් හරි. ඒක පිළිගන්න සන්තෝ සබක සමතයි ධම්මං දේශේති. ඊට පස්සේ තින්නෝ සෝ භගවාන් ඔය ඉන්නේ පරිනිබ්බුතෝ සෝ භගවානේ. හරි. ඒ දැන් ඕක පනවන්නේ පරිනිබ්බුත කියන වචනේ පනවන්නේ. ඔව්. ඉතින් පරිනිබ්බුත කියන අත්දැකීම නෙමෙයිද? අත්දැකීම වෙන්නේ අර සෝපාදිශේෂ පරිනිර්වාණය විතරයි. මොකද මම නැවත කියන්නේ සමා වෙන්න. එතකොට ඔය කියන සෝපාදිශේෂ පරිනිර්වාණේ අනුපාදිශේෂ පරිනිර්වාණේ සෝපාදිශේෂ පරිනිර්වාණේ විතරයි පිරිසින් දැක ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අනුපාදිශේෂ පරිනිර්වාණයක් කියලා තියෙන එක අඩමානෙට. නෑ ඒක නෙමෙයි ප්‍රශ්න අපේ හැමෝනේ. අනුපාදිශේෂ පරිනිර්වාණය බුදුරේට අත්දකින්න බෑ බුදුරේ ජීවිත කාලේ. බැරි හේතුව තමයි අත්දකින්න බැරි දෙයක් ගැනද මේ කියලා තියෙන්නේ. බැරි හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මම පොඩි උත්තර දෙන්නම්. ඔකටම ගැටලුව තියෙන්නේ. ඔය අත්දකින්න බෑ කියලා කියන්නේ කය අතරින් පොඩ ඉන්න. මම හේතුව කියන්න. කය අතරීමත් එක්ක සත්‍ය නැති වෙනවා කියන අදහසින්ද කියන්නේ. අන්නේ අදහසින්ද කියන්නේ. නෑ මේ සත්‍යයෙන් නැතිවම කොයිලා කක වෙන්නේ නෑ. මේ කය හරි. දැන් මට මේක කියන්නකෝ. නෑ මම කියුවේ ඔප්පු කරනවා පොඩ ඉන්න. හේතුව කියන්න. සත්‍යයන්ට පුළුවන් මේ කයෙන් එංගලා ඉන්න. හරි. හරිද? කයෙන් සම්පූර්ණ එංගලා ඉන්න. හරි. එහෙම විලාට අත්දැක මොකද ඒක? හරි. ඒක මොකද්ද අනුපාදිශේෂද? නෑ ඒක අනුපාදිශේෂ නෙමෙයි. මම ඒක කරුණු සහිතව ඔප්පු කරනවා. මොකද හේතුව මේ ලෝකාවබෝධ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා යංච බික්කවේ රත්ත්‍රින් මම වචන ටික දිගට කියන්නේ යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණුසේක්ද යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානාසේක්ද ඒ අතර කාලය තුල තථාගතයන් වහන්සේ යමක් කියයිද ප්‍රකාශ කරයිද නිර්දේශ කරයිද ඒ ආකාරයෙන්ම ඔය සූත්‍ර දෙපළක තියෙනවා එක සූත්‍රයක ඔය කියලා නැහැ. හරි මම කියන්නේ අපි ඒක ඇත්ත කියලා හිතුවා. ඒක ඇත්ත කියලා හිතුවොත් බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයට පත් වෙන්නේ අර කුසිනාරාවේ මල්ලරගරුවන්ගේ සල්ලු වෙන ඒ රාත්‍රියේ. මේක හරිනම් මොකද තියෙනවනේ කියනවා මේ දෙක අතර එහෙනම් ඔබ වහන්සේ අර කිව්ව එක මේ සූත්‍රයේ ගැලපෙන්නේ නැහැ. ඔබ වහන්සේ දැන් කිව්ව එක. බුදුරජාණන් වහන්සේ කයින් වෙලා ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ අත්දකින්නේ අනුපාදිශේෂ පරිනිර්වාණයයි කියලා කිව්වොත් ලෝකාබෝධ සූත්‍රයට ඒක විරුද්ධයි. එක දෙක අර උදාන පාළිය සූත්‍රයට විරුද්ධයි. මොකද ditta ධම්ම සුඛ විහරණේ ඔය දැන් ඔය සෝපාදිශේෂ පරිනිර්වාණය කිව්වා නිරෝධ සමාපත්තිය කිව්වත් ආනාපාන සති භාවනාව කිව්වත් බුදුවරු රහතන් වහන්සේලා ඔක්කොම කරන්නේ ditta ධම්ම සුඛ විහරණේ. ආනාපාන සතියත් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පණවන්නේ ditta ධම්ම එකවන්ස් පිළිගන්නවනේ. හරි. ditta ධම්ම සුඛ විහරණේ කියන කොටසට මේ මොහොතේ බුදුවරයෙක්ගේ අත්දැකීම කියන කොටසට අර අනුපාදිශේෂ පරිනිර්වාණය වැටෙන්න බෑ. ඒකයි මගේ තර්කය. ඔක තර්කයේ වුණාට මෙහෙම මම උත්තර දෙන්නම්කෝ මේකට මේ දැනට මේ උත්තර දෙන්නම්කෝ අපි දේශාවක් කතා බහ කරලා ඔප්පු කරන්නම් ඒලාට. ඒලාට අපි ඔප්පු කරනවා. මේ උත්තර දෙන්නම්කෝ දැනට. අද ඔය ගැටලුව වෙන්නේ සත්‍යයන් කය තිනකන් ඉන්නවා. කයතරෙන් පස්සේ නැතිලා අට ගන්නවා කියන අදහසින් ඔක ඉන්නේ. ඔය තරකේ මූලික ඉන්නේ. මූලික ඉන්නේ ඒකේ හේතුව. මම ගන්නේ අර්ථයෙන් නෙමෙයි. මාත්මේ අවශ්‍ය අහිංගිලා තියෙන අර්ථය එච්චරයි. හොඳට හිතලා බලන්න. සත්‍යයක් අපි යම් මේ සංවේදී ඉන්න කය තිනකන් ඉන්නවා. කයතරෙන් පස්සේ නැති වෙනවා. ආපු නැවත හට ගන්නවා. ඔය ප්‍රශ්නේ ඉදරන්නේ. බෞද්ධ දර්ශනයේ එහෙම නැතිනේ. සත්‍යයන් හැමදාම ඉන්නවා. කයත් එක්ක ඇසු කරගෙන ඉන්නවා. කය අලගෙන ඉන්නවා. කය වෙලා ඉන්න අවස්ථාවක් තියෙනවා. මේ දුක නිරෝධය පෙනෙව්වේ කය අල්ලන් හිටියේ නැද්ද කියන අවස්ථාව නෙමෙයි. නිවන පෙනෙව්වේ. කය අල්ලන් හිටියත් කයෙන් තොර වෙලා හිටියත් පරිපූර්ණ නිවන අත්දකින්න පුළුවන්. මොකද හේතුව සත්‍යයන් කවදාක නැති නොවන නිසා.
දැන් නිවනේ සෝපාදිශේෂ අනුපාදිශේෂ කියන පරිපූර්ණත්වයේ ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ. හැබැයි අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා අපි යම් අත්දැකීමක් නිර්වචනය කරනවා. ඒ අත්දැකීම කුසිනාරාවේ අර බුදුරජාණන් වහන්සේ අවසාන වතාවේ ඒක කය තියෙද්දි විතරයි ඒ අත්දැකීම ලබන්න පුළුවන්. කය බැහැරුණාට පස්සේ බෑ. නෑ ඒක ඔබවහන්සේලා කියන එක හරිනම් බුදුරජාණන් වහන්සේ සම්ප්‍රදායක් අර උදාන පාඩේ කියන නෑ රතන සූත්‍රය විග්‍රහ කරගන්නවා. රතන සූත්‍රයේ හතෙන් සූත්‍රය. අනුපාදාය පරිනිබ්බාන නැත්තම් නේද? ඔව්. මොකක්ද ඒක මතක් කරන්නකො මට? කියන්නේ අපේ පොතමන්තානි පුත්ත අන්න ඉතින් මතක් කරන්න එක. නෑ ඒක අපි ගත්තොත් නෑ සංසිතර උත්තරේ දෙනවා. ඒ කියන්නේ තියෙන මේ ධර්මයේ මොකක්ද අරමුණ? අනුපාදාන පරිනිර්වාණය අර්ථ කොටයි මේ ධර්මය හැසිරෙන්නේ. මේක අවසාන ප්‍රතිඵලෙ මොකද්ද? අර්ථය. හරි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ කියන්නේ අවසන් වෙන්නේ අනුපාදාන අනුපාදා පරිනිර්වාණය කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණය කියන එකම එකක් කියලාද? නෑ එහෙම දේශ කරන්නේ මම මේ කියනුසා කරේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුත් අත්දැකීම ලබන්න පුළුවන්. අනුපාදිශේෂ නිර්වාණ ධාතුත් අත්දැකීම ලබන්න පුළුවන්. දැන් ඔබ වහන්සේලා කියන මතය හරිනම් මම කියන්නේ නෑ අනුපාදිශේෂ නිවනේ අත්දැකීම බුදුරට ලබන්න බෑ කියලා. හැබැයි මගේ තර්කය බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ කුසිනාරාවේ පරිනිර්වාණයෙන් පස්සේ නෙමෙයිනේ. හරි. කුසිනාරාවේ අනුපාදිශේෂ පරිනිර්වාණයට යම් රාත්‍රියකට බුදුහාමුදුරුවෝ පත් වුණා නම් ඊට කලින් බුදුහාමුදුරුවෝ මේ අත්දැකීම තියෙන විදියක් නෑ කියලායි මගේ තර්කය. මහත්මයා අපිට ඔක දෙවෙනි සූත්‍රය ගන්නවා අංගුත්තර නිකායේ 4 තියෙනවා ඕ සූත්‍රෙම. ඒකෙන් ගත්තොත් ඔන්න කියලා නැතුව යනවා. එහෙම. මට මතක නැහැ සූත්‍රය කියන්නේ වචන අපි සූත්‍ර කාලකාරම සූත්‍රයේද? නෑ ඕක ලෝකබල සූත්‍රය ලෝක සූත්‍රය තියෙනවා අංගුත්තර නිකායේ 2. එහෙමයි. පොත් වහන්සේ 2. ඒකේදී අර දෙකේ සූත්‍ර දෙකේ වෙනසක් තියෙනවා කියපු කැලේ. නෑ දැන් මේ කියන විදිහට මම රෙෆරන්ස් එක කියන්නේ සූත්‍ර දෙක කොහොමද ඉවත් කරනවා? හරි. සෝපාදිශේෂ පරිනිර්වාණය විතරක් සම්දිත්තිකයි ඒක අත්දකින්න පුළුවන්. අනුපාදිශේෂ පරිනිර්වාණය මේ කිව්වට ඒ වචනේ කිව්වට කිසිම කෙනෙකුට ඒක ලබන්න බැරි. ඉතින් අපි ඒක බෑ කියලා මම නෙමෙයි බුදුරජාණන් වහන්සේ උදාන පාළිය කියන්නේ අර නෑ බුදුරජාණන් ඒක නෑ එහෙම නෑ ඒක විග්‍රහ කරන්නම් අපි විදියක් කියන්නේ මේ සාකච්ඡාව මේ ඉදිරිපත් කරපු ස්වාමීන් වහන්සේලා 24 නමටම මේ අපේ සත්‍යාවිලක්ෂ නාලිකාව විවෘතයි මේ අභියෝගය හෝ ආරාධනාව කැමති විදිහකට අර්ථකථනය කරන්න පුළුවන් කෙනෙක් මේක අභියෝගයක් කියලා ගන්නත් පුළුවන් කෙනෙක්ට ආරාධනාවක් කියලා ගන්නත් පුළුවන් අපි උන්වහන්සේලා මේ අභියෝග බාර ගන්නවා මේ ආරාධනාව බාර ගන්නවා නම් අපි ඊට අදාළ මාධ්‍ය අවකාශය සලසන්න සූදානම් උන්වහන්සේලා වැඩ ඉන්න තැනකට ඇවිල්ලා අපි මේ සාකච්ඡාව පටිගත කරන්න මේ කියන්නේ මේ සංවාදය අපි සහ විකාශනය කරන්න මේ මාධ්‍යමය වගකීම සත්‍යාවිලක්ෂ නාලිකාව හැටියට අපි හඳුන්වා බාර ගන්නවා. ඒ වගේම තමයි අපි ආරාධනා කළොත් අපි වඩින්න කැමති ඊළඟ කාරණේ තමයි මේ සත්‍යාවිලෝකික මාධ්‍ය හරහා සාකච්ඡා කරන්න කැමති අපි ස්වාමීන් වහන්සේලාගෙන් වන්ද නමස්කාරව පූර්වක ඉල්ලා සිටිනවා මාධ්‍යට ඇවිල්ලා මාධ්‍යයේ ඇවිල්ලා තනියෙන් අර පාළු ගෙදර වළම් බිඳින වගේ කරන්නේ නැතුව අපි සමග අපි සාකච්ඡා කරමු. ස්වාමීන් වහන්සේලා කැමති නම් මාධ්‍ය ඇතුව හෝ නැතුව හෝ පිරිස ඇතුව හෝ නැතුව හෝ අපි ඕන විදිහක අපි සූදානම්. හැබැයි අර නිකම් මේක අහපු ගම නිකම් මේ කමෙන්ට් දාලා නිකන් අර මෝඩ චූන් ගන්න නැතුව කමෙන්ට් දාලා නිකන් එහෙම අපහාස කරලා ඒකට කියන්න දැන් මම ඔබ වහන්සේ දකින්න තියෙන මම දිගට හරහට බයිබලයට කුරානට පහර දෙනවනේ. හැබැයි ඒතකොට ක්‍රිස්තියානි මුස්ලිම් උගතු ඒ බුද්ධිමත් අය අපිත් එක්ක සංවාද වලට එනවා අපි මේගොල්ලෝ අභියෝග බාර ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ බයිබලයේ කුරානේ ෂුවර්. දෙවැරද කියන වෙනම කතාවක්. හැබැයි කවුරුද දැන් ස්වාමීන් වහන්සේ මේ අභියෝග බාර ගන්න නැහැ කියන්නේ උන්වහන්සේ ත්‍රිපිටකයේ හෝ තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ දැනුම ෂුවර් නැහැ කියන්නේ. ෂුවර් නැහැ. අනිවාර්යෙන්ම. ඒකම මතක කරන අවසන් මේ මතක කරන විශේෂයෙන් අපිට මේක ප්‍රධාන වශයෙන් බලපාන්නේ පටිච්චසමුප්පාද විග්‍රහ කරන ආකාරය. අපි මේ තරකට ගන්න ඒක. චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන ආකාරය. පංචමස්කන්ධ විග්‍රහ කරන ආකාරය. මෙන්න මේ වයි තියෙන අඩුපාඩු අපි පෙන්වා දෙන මූලික. ඒවත් එක සමන්තය අර සියල්ලම ඒකට එක සමිත දේවල්. අනු කොටස්. මෙන්න මේ හතර යම් කෙනෙක් අපි පැහැදිලිවම පෙන්නනවා මේ හතර අද කියා දෙන ක්‍රමෙන් පරිබාහිරයි කියලා. මේ තුන. එහෙමයි. එදින ඉඳලා අපි තමයි මේ සාකච්ඡා ගෙනියන්නේ. මූලික අපි මේ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අපි බලාපොරොත්තු වෙනවා මේක මග අරින්න නැතුව ඉදිරිපත් වෙලා ශාසනයට කරන ලොකු ශාසනික සේවාවක් වශයෙන් ලෞතුරා දහම ඉස්මතු කරන්නේ මේ අපි අහිංසක වෑයම කළේ. ඒ නිසා මේකට අපි කවුරුත් සම්බන්ධ වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි යම්කිසි සූත්‍ර දේශනාවට පටහැනි දෙයක් කියනවා ඒ ස්වාමීන් වහන්සේලාට අයිතියක් තියෙන එක ඉදිරිපත් කරන්න. අපිටත් අයිතියක් තියෙන ඒ ස්වාමීන් වහන්සේලා සූත්‍ර දේශනාවේ පටහැනි දෙයක් කියනවා අපිට කියන්න. ඒක ඇවිල්ලා කිසිම මේ තරහකින් මේ අමනාපකින් වෙන දෙයක් නෙවෙයි ධර්මී ඉස්මතු කරගන්න කරන වෑයමක් වශයෙන් මේක තේරුම් ගන්න කියලා අපේ ගෞරවනීය පින ස්වාමීන් වහන්සේලාට අපි වැඳ නමස්කාර පූර්වක සිහිපත් කරනවා ධර්මයේ හැබෑම අර්ථයේ ඉස්මතු කරන්නේ අපි මේ උත්සාහය දරන්නේ. අපේ
මාළඹේ ධම්මනිපුර ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම අපේ උරුගමේ චන්දකිත් ස්වාමීන් වහන්සේලාත් පුණ්‍යානුමෝදනා කරනවා. ස්තුතිවන්ත වෙනවා අද සාකච්ඡාව සම්බන්ධ වෙනවා. අපි හොඳයි අර මතුවෙච්ච ප්‍රශ්නයත් එක්ක අපි ඊළඟ සාකච්ඡාවේදී කතා කරමු. හොඳයි මහත්. ඒක වඩාත් හොඳයි. තෙරුවන් සරණයි.